රයිට්. එහෙමනම් අපි අද දැන් අපි මේ මෙච්චර දවස් අපි කතා කරමින් ආවා නොයෙක් මාතෘකා අනවසර මුදල් ව්‍යාපාරත් මම කතා කරා, කුලිසින්නක්කර කතා කරා, ඒ වගේම කල්බදු කතා කරා, ඒ වගේම ෆෝන් බ්‍රෝකින්, ඒ කියන්නේ උකස් රන් බාණ්ඩ උකස් ඒ පාඩම කතා කරා. ඒ වගේ අපි පාඩම් රාශියක් කතා කරලා තියෙනවා. තව අපිට පාඩම් කීපයක් කතා කරන්නත් තියෙනවා. ඒ වගේම ප්‍රශ්න සාකච්ඡා කරන්නත් තියෙනවා. මම ඔයාලට කලින් දවසේ කිව්වා ආදර්ශ පිළිතුරු, ඒ කියන්නේ මොඩල් ආන්සර්ස් තියෙනවා පහුගිය ප්‍රශ්න පත්‍රات එක්ක ආපු ඒවා ඔයගලන්ට මේ එකතු කරගන්න කියලා. මම හිතන්නේ ඉන්ස්ටිටියුට් එකට මම ඔෆිස් එකෙන් එහුවම නම් කිව්වේ ඔයගලන්ට ලොග් වෙන්න දෙනවා කියලා. මම දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. ඔයගොල්ලෝ චෙක් කරලා බලන්න. නැත්නම් සල්ලි වලට අරගෙන හරි ඒවා ලේස්ති කරන්නේ 2014 ඉඳලා මේ එක්සෑම් එක අලුත් මේ සිලබස් එක පටන් ගත්ත දවස් ඉඳලා සැප්තැම්බර් එක්සෑම් එකේ ඉඳලා ප්‍රශ්න පත්‍ර සහ ඒවයි ආදර්ශ පිළිතුරු මෙහෙ ගන්න පුළුවන්. ඉන්ස්ටිටියුට් එකකින් ගන්න පුළුවන් ඔයගලන්ට. ගන්න පුළුවන් වෙනවා. ඒවා ඔක්කොම ලේස්ති කරගන්න. ඒවා අවශ්‍ය වෙනවා ඉදිරියේදී අපිට මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට. මම කැමතියි අද ඔයගලත් එක්ක කතා කරන්න මෙන්න මේ පාඩම ඉස්සෙල්ලම මෙන්න මේ පාඩම, ඒ කියන්නේ ශුද්ධ මූල්‍ය සම්බන්ධ නෝට් එකක් මම එවලා තියෙනවා. මේක ඇත්තටම මම අරගත්තේ මේ නෝට් එක සකස් කරේ මේක මේ විශේෂ සටහනක්. මේක මේ 2016 මහා බැංකුව වාර්ෂික වාර්තාවේ 8 වෙන මේ පරිච්ඡේදය තමයි මේක තියෙන්නේ. මහා බැංකුව වාර්තාවේ තමයි මේක ගත්තේ. මේකේ තියෙන මාතෘකාව 2016 අංක 6 දරන අංක 6 දරන ශුද්ධ මූල්‍ය පන්තියට වන නියාමන රාමුව. දැන් ඔයගලන්ට මේ ගැන මේ නෝට් එක අතේ තියෙනවනේ. හැමෝම මේක ලේස්ති කරගන්න. මේ නෝට් එක හැමෝම ලේස්ති කරගන්න. මේක තියෙනවනේ. හැමෝම ළඟම තියෙනව නේද මේක? මේ නෝට් එක අපි සාකච්ඡා කරන්න යන්නේ. මේ නෝට් එක ලේස්ති කරගන්න හැමෝම. මේක තමයි අපි කතා කරන්න යන්නේ. ඒ කියන්නේ මේක ඇත්තටම සංක්ෂිප්ත සටහනක් තියෙන. නමුත් මේක අවශ්‍ය කරන කාරණා ලංකාවේ ශුද්ධ මූල්‍ය පනත, ඒ කියන්නේ මේ ශුද්ධ මූල්‍ය කටයුතු සම්බන්ධව, එහෙම නැත්නම් මයික්‍රෝ ෆයිනෑන්ස් සම්බන්ධව මීට කලින් නීතිමය තත්ත්වයක් නැත්නම් නීතිමය පනතක්, නීතියක්, ඒ වගේම නියාමන රාමුවක් ලංකාවේ තිබුණේ නැහැ. ඒකට නොයෙක් හේතු කාරණා වල වාද විවාද තිබුණා. මේ නියාමනය කළ යුතුද නැද්ද කියලා විවාදයක් තිබුණා. ඒ වගේම මේ ශුද්ධ මූල්‍ය කටයුතු නිදහසේ කරගෙන යෑම යන්න ඉඩදීම තුල මූල්‍ය ක්‍රමයට, බැංකුව හා මූල්‍ය ක්‍රමයට බලපෑම ගැන සාකච්ඡා තිබුණා. ඒ වගේම කාලයක් තිස්සේ විධිමත් අංශය මෙන්ම අවිධිමත් අංශය හරහා මේ ශුද්ධ මූල්‍ය කටයුතු ලංකාව පුරා සිදු වෙමින් පැවතුණා. මේ නොයෙක් තත්ත්වයන් හමුවේ, වාද විවාද හමුවේ අවසානයේ බලධාරීන් තීරණය කරනු ලැබුවා මෙවැනි නියාමන රාමුවක්, නීතියක් පැනවීම සඳහා. ඒ අනුව 2016 වසරේ තමයි මේ නීතිය ගෙනාවේ. ඔයගොල්ලෝ මතක තියාගන්න මේ විශේෂ සටහන දෙක යටතේ මහ බැංකුව වාර්ෂික වාර්තා 2016 තියෙන්නේ. ඒකත් ඕන්න ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මේක දැන් තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. මේක රිෆර් කරන්න පුළුවන්. 2016 අංක 6 දරන ශුද්ධ මූල්‍ය පනත යටතේ වන නියාමන රාමුව. මේක තමයි අපේ මාතෘකාව, අද ප්‍රධාන මාතෘකාව. සංක්ෂිප්තය කියලා මේකේ සටහනේ මුලින් අපි සාකච්ඡා කරන්න කොටසක් තියෙනවා. අපි ඒක බලමු. අපි කොටස් වශයෙන් කතා කරගෙන යමු ඉස්සරහට. මේක සාකච්ඡා කරනකොට ඕගොල්ලන්ට තේරෙනවා මම හිතන්නේ මොකද්ද අපි කතා කරන්න යන දේ මොකද්ද කියන එක තේරෙනවා. දැන් මම හිතන්නේ දැන්ට මේ පාඩමට සම්බන්ධ වෙන්න ඇයට මම කියන එක ඇහෙනවා ඇති. අපි දැන් කතා කරන්න යන්නේ ශුද්ධ මූල්‍ය පනත ගැන 2016 අංක 6 දරන. එතකොට අපි බලමු සංක්ෂිප්තය. ලෝකේ පුරා මූල්‍ය අංශය සංවර්ධනීලා මූල්‍ය අන්තර්ගතභාවය, මේ අකුරක් අඩුව වගේ වෙන මේ අන්තර්ගතභාවය. ලෝකයේ පුරා මූල්‍යාංශය සංවර්ධනයලා, ඒ කියන්නේ මූල්‍යාංශයන් ඩෙවලොප් වෙන්න නම්, සංවර්ධනය වෙන්න නම් මූල්‍ය අන්තර්ගතභාවය මූලිකාංගයක් වේ. මම මුල්ම දවස්වල ඔයගලන්ට මූල්‍ය අතරමැදිකරණය, මූල්‍ය අන්තර්ගතභාවය, මූල්‍ය සාක්ෂරතාවය කියන ප්‍රධාන ඒ කියන්නේ ඒ සංකල්ප තුන මම ඔයගලන්ට පැහැදිලි කරා. මුලින් ඉඳලම මේ පාඩම් වල ඉන්නට මතක ඇති අපි ඒ ගැන සාකච්ඡා කරා. මතකද ඔයගලන්ට? බලන්න රෙස්පොන්ස් කරන්න මට. ඔයගලන්ට මතකද මම මුල්ම පාඩම් වල සාකච්ඡා කරා ඔයගොල්ලෝ එක්ක
මූල්‍ය අතරමැදිකරණය, මූල්‍ය අන්තර්ගතභාවය, මූල්‍ය සාක්ෂරතාවය කියන ඒ අදහස් තුන ඒ මූලධර්ම තුන මම සාකච්ඡා කළා. දැන් ඒවයි වැදගත්කම ඉන්නේ මේ වගේ පාඩම් අපි කරගෙන යනකොට. ඒ පාඩම් ඇතුලේ මේ මූලධර්මත් එක්ක තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට මම හිතන්නේ ඔයගොල්ලන්ට මතක ඇති මම ඒ ගැන සාකච්ඡා කරා. මූල්‍ය ඒ මූලධර්ම තුන බලන්න මට රෙස්පොන්ස් කරන්න. ඔයගොල්ලෝ ඒ මේ දැන් ඉන්න අද ඉන්න ඒවට සම්බන්ධ හිටපය නේද? ඒ මූලධර්ම කතා කරපය කතා කරන අවස්ථාවේ සම්බන්ධ වෙච්ච අය නේද? ඒ කියන්නේ මූල්‍ය අතරමැදිකරණය, මූල්‍ය අන්තර්ගතභාවය, මූල්‍ය සාක්ෂරතාවය. ඔව් රයිට් ඕකේ ෆයින් රයිට් හරි. අපි පාඩම් වලට යමු. හරි. ඔව් මේක තමයි පාඩම. එතකොට අපිට බලන්න පුළුවන් ලෝකයේ පුරා මූල්‍යාංශ සංවර්ධනයලා මූල්‍ය අන්තර්ගතභාවයේ මූලිකාංගයක්. ඒක මූලික දෙයක් වෙනවා. මූල්‍යාංශ සංවර්ධනයේ මේ මූල්‍ය අන්තර්ගතභාවය. අපි එදා කතා කරා මතක ඇති ඔයගොල්ලන්ට මූල්‍ය අන්තර්ගතභාවය කියන්නේ සමාජයේ සෑම තරාතිරමකමය. ඒ කියන්නේ ආර්ථිකමය වශයෙන් වෙන්න පුළුවන්, සමාජ වශයෙන් වෙන්න පුළුවන්, අධ්‍යාපනික වශයෙන් වෙන්න පුළුවන්, වෙනත් සමාජ තරාතිරම වල වෙන්න පුළුවන්. මේ හැම කෙනෙකුටම ළඟා විය හැකි නැත්නම් දැරිය හැකි මිලකට මූල්‍ය නිෂ්පාදන හා සේවාවන් පිරිනමලා ඔවුන් මූල්‍ය ක්‍රමයට විධිමත් මූල්‍ය ක්‍රමයට ඇතුළත් කර ගැනීම තමයි මූල්‍ය අන්තර්ගතභාවයෙන් කෙරෙන්නේ. ඒතර අන්නේ මූල්‍ය අන්තර්ගතභාවය හරහා තමයි මූල්‍යාංශය සංවර්ධනය වෙන්නේ. ඒක තමයි ඔය කියන්නේ. ඕගොල්ලෝ දැන් මතක් වෙන්න ඕන. මූල්‍ය අන්තර්ගතභාවය යන්නේ සරලව අර්ථ දක්වන්නේ මූල්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා ප්‍රවේශ විය හැකි. එම මූල්‍ය සේවා භාවිතා කරන පුද්ගල සහ ආයතන ප්‍රමාණය වේ. සරලව මේක අරන් තියෙන්නේ සරලව අර්ථ දක්වන්නේ මූල්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා ප්‍රවේශ විය හැකි. ඒ කියන්නේ එක්සස් එක. එම මූල්‍ය සේවා භාවිතා කරන පුද්ගල සහ ආයතන ප්‍රමාණය. ඒ කියන්නේ අපි හිතමු යම් රටක යම් ජනතාව ඉන්නවනම් ඒගොල්ලන්ගේ කී දෙනෙකුට බැංකු ගිණුම් තියෙනවද? කී දෙනෙකුට බැංකුව සමග ගනුදෙනු තියෙනවද? ඉතිරි කිරීම වෙන්න පුළුවන්, ණය වෙන්න පුළුවන්. නොඑක ආකාරයේ බැංකු හා මූල්‍ය ආයතන සමග තියෙන සම්බන්ධතාවයන්. සරලව ගත්තොත්. ඒ වගේ දැන් මූල්‍ය සේවා නොඑක් මූල්‍ය සේවා තියෙනවා. තැන්පත් වර්ග තියෙනවා, ණය තියෙනවා, වෙනත් ගෙවීම් පියවීම් සේවාවන් තියෙනවා. ඒ වගේ භාවිතා කරන පුද්ගල සහ ආයතන ප්‍රමාණය. ඒ වගේ ඒක සංඛ්‍යාත්මක percentage එකක් හිට ගත්තොත් රටක ජනගහනයෙන් අපි 75ක් 80ක් ළමයි වගේ අය අයින් කරායින් පස්සේ වැඩි පිරිසකට බැංකු සමග සම්බන්ධතාවයන් තියෙනවා. ඒගොල්ලන්ගේ සරලව ගන්න පුළුවන් මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණුවක් තියෙනවා කියලා. නමුත් සරලව එහෙම කිව්වට මූල්‍ය අන්තර්ගතභාවය පුළුල් විදිහට අපි ගත්තොත් අපි ඒකෙන් අදහස් කරන්නේ සමාජයේ සෑම තරාතිරමකම අයට දැරිය හැකි මිලකට affordable cost එකකට මූල්‍ය නිෂ්පාදන සේවාවන් පිරිනැමීම සහ ඔවුන් විධිමත් මූල්‍ය ක්‍රමයට ඇතුළත් කර ගැනීම හරහා ඇතිවන තත්ත්වය තමයි මූල්‍ය අන්තර්ගතභාවය කියන්නේ financial inclusion කියලා කියන්නේ. ඒතර විධිමත් මූල්‍ය සේවාවන් සඳහා ප්‍රවේශයන් නොමැතිකම හේතුවෙන් අන්න ඒ වගේ විධිමත් කියන්නේ formal financial service වලට access නැති නිසා නොමැතිකම හේතුවෙන් සමාජයේ මූල්‍ය සේවා නොලබන සහ ඌන මූල්‍ය සේවාලාභී කොටස් ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ වලින් බැහැර වන අතර අන්න ඒ වගේ කොටස් ඉන්නවනම් විධිමත් මූල්‍ය ක්‍රමයට සම්බන්ධ නෙවෙන නැත්නම් අවම වශයෙන් අඩු වශයෙන් ඌන වශයෙන් මූල්‍ය සේවාවන් ලබා ගන්න පිරිසින් නම් ඒ හරහා වෙන්නේ ඇත්තටම ආර්ථික වර්ධනයට ඔවුන්ගේ සහභාගීත්වය ඔවුන්ගේ contribution එක අඩු වෙනවා නැත්නම් බැහැර වෙනවා. අතර එවැනි අය යන්නේ මොකද අවිධිමත් මූල්‍යාංශ වෙත වුන් ආකර්ෂණය වෙනවා. අවිධිමත් ඉන්ෆෝමල් සෙක්ටර් එක කියලා. ඔයගොල්ලෝ දන්නවා ගමේ පොලි මුදලාලි ඉන්නවා. වෙනත් අවිධිමත් මූල්‍ය මම අපි කතා කර නීති අනුකූල නොවන නැත්නම් අවිධිමත් මූල්‍ය ව්‍යාපාර ගැන පාඩම අපි කතා කරන්නේ. ඒ වගේ ඒවට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. එහෙම විධිමත් මූල්‍ය ක්‍රමයට සම්බන්ධ වෙන්න බැරි හෝ හැකියාවක් නොමැති අය වැඩි වෙන්න ඒවැය ගමන් කරන්නේ කොහොමද අවිධිමත් මූල්‍යාංශය වෙත. අන්න ඒක තමයි උතරින් අදහස් කරන්නේ. සාමාන්‍යයෙන් අඩු ආදායම්ලාභී පුද්ගලයන් සහ කුඩා සහ ශුද්‍ර ව්‍යවසායකයන්. ඔයගොල්ලෝ දන්නවා අඩු ආදායම්ලාභී. ඔයගොල්ලෝ ගම්වල උනත් ඉන්නවා රටකත් ඉන්නවා ආදායම් මට්ටම් තියෙනවා. විවිධ ආදායම් ස්තර තියෙනවා. ඒ වගේ අඩු ආදායම්ලාභී පුද්ගලයන් සහ කුඩා සහ ශුද්‍ර ව්‍යවසායකයන්. කුඩා වෙන්න පුළුවන්. ඒ වගේම ශුද්‍ර මයික්‍රෝ එන්ටර්ප්‍රෙනර්ස්ලා වෙන්න පුළුවන් ව්‍යවසාය. ඔවුන්ගේ ආදායම් මට්ටම සහ නිසි සුරකුම් ඉදිරිපත් කිරීමට නොහැකිවීම. ඔවුන්ට ඒ වගේ අයට ඇත්තටම තියෙන පොඩි ප්‍රශ්නයක්. ඔවුන්ගේ ආදායම් ඉදිරිපත් කිරීම, ඒ වගේ වාර්තා තබා ගැනීම, ඒ වගේම ඔවුන්ට හරියාකාරක සුරකුමක් කොලැටරල් එකක් ඉදිරිපත් කරන්න බැරි වෙන්න පුළුවන්. සමහරට ඔවුන් කුඩා ව්‍යාපාරයක් කරන්නේ කුඩා මේ අපි හිතමු කුඩා කඩයක් වෙන්න පුළුවන් පාරයිනේ. ඔය ලොතරයි කූඩු වගේ තියෙන කඩයක් වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් ඊටාම කුඩා ස්ථානික අනුන්ගේ තැනක වෙනත් තැනක පවත්වා ගන්න පොඩි ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ට සාමාන්‍ය සැලකිතු මට්ටමක ආදායමක් ජනනය කරන්න පුළුවන් වෙන්න පුළුවන්. සමහරට එහෙම ඉන්නවා. නමුත් ඒගොල්ලන්ට කිසි සුරකුමක් ඉදිරිපත් කරන්න බෑ. නිසා විධිමත් මූල්‍ය ආයතන වලින් ඔවුන් නොසලකා හැරීම හේතු වෙනවා. අන්න එවැනි අවස්ථාවක ඔවුන්ට විධිමත් මූල්‍ය ක්‍රමයේ සාමාන්‍ය බැංකු හා අනිකුත් මූල්‍ය ආයතන වලින් සේවාවන් ලබා ගන්නවා නම් ඔවුන්ට ඒ ආයතන විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග වලට අනුගත වෙන්න ඕන. ඒ කියන්නේ කොලැටරල් ඒ කියන්නේ සුරකුම් ඉදිරිපත් කරන්න ඕන. කාලයක් බැංකුවක් සමග ගනුදෙනු කරන්න ඕන. ඔවුන් සමග විශ්වාසවන්තව ඔවුන්ගේ සම්බන්ධතාවයන් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා ආදී වශයෙන් කාරණා තියෙනවා. ඉතින් මෙන්න මෙවැනි තත්ත්වයන් හමුවේ මෙහෙම නැති අයට ප්‍රවේශයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේ අය තමයි අර ඉන්ෆෝමල් සෙක්ටර් එකට අවිධිමත් අංශයට ආකර්ෂණය වෙන්නේ. එනමුත් මෙබඳු අඩු ආදායම්ලාභී ගනුදෙනුකරුවන් සහ ශුද්ධ ව්‍යවසායකයන් ඉලක්ක කරගමින් ඔවුන්ට ණය ඒ වගේ අය ඉලක්ක කරගෙන ඔවුන්ට ණය ලබා දෙන්න වෙන්න පුළුවන්. ඒ වගේම තැන්පත් රක්ෂණය වෙන්න පුළුවන්. ඔවුන්ට තැන්පතු වෙන්න පුළුවන්, රක්ෂණය වෙන්න පුළුවන්, වෙනත් ගෙවීම්, ප්‍රේෂණය කිරීම ආදී විවිධ මූල්‍ය සේවා ඒ වගේ ඔවුන්ට පුහුණු වීම සහ උපදේශන ආදී අනිකුත් සේවාවන් සැපයීම මගින් මූල්‍ය අන්තර්ගතභාවයේ මෙවලමක් ලෙස ශුද්ධ මූල්‍ය කටයුතු කරනවා. දැන් අපි කලින් කතා කරපු මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු කරන්න හේතු සාධක වෙන පාදක වෙන එක ශ්‍රේෂ්ඨයක් තමයි මේ මයික්‍රෝ ෆයිනෑන්ස් ශුද්ධ මූල්‍ය අංශය. ඒතර ඒවා හරහා මේ තත්ත්වය වැඩි දියුණු කරන්න ක්‍රියා කරන්න පුළුවන්. එතකොට බලන්න ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේක ඊටා වැදගත් මෙවල මේ ශුද්ධ මූල්‍ය නැත්නම් මයික්‍රෝ ෆයිනෑන්ස් කියන ඊටා වැදගත් ඒ වගේම ප්‍රයෝජනවත් මෙවලමක්. මෙන්න මේවැනි අය අවිධිමත් අංශයට ඇදී යන අය ඒ වගේම විධිමත් අංශය සමග ගනුදෙනු කරන යම් බාධාවන් තියෙන අයට මූල්‍ය ප්‍රවේශයන් ලබා දෙන්න සහ මූල්‍ය අන්තර්ගතභාවය ඔවුන් මූල්‍ය ක්‍රමයට ඇතුළත් කර ගැනීම සහ මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු කරන්න මේ ශුද්ධ මූල්‍ය අංශය බලපානවා කියන එක ඔයගොල්ලන්ට දැන් තේරුම් ගන්න අවශ්‍යයි. මම හිතන්නේ ඒක ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. මේ වෙනකන් කතා කරපු ටික ක්ලියර්ද? මේ වෙනකන් කතා කරපු ටික ක්ලියර්ද ඔයගොල්ලන්ට? clear right okay දසිනි right okay අනිත් තරත් මම හිතන්නේ පැහැදිලි ඇති right sure හරි අපි යම් පාඩමට එතකොට අපි බලමු අපි ඉස්සරහට පාඩම කරගෙන යමු ඊළඟට දැන් මේක වැදගත් වෙනවා දැන් මම කියපු හරිය මම කියාගෙන ආවේ ඒක ඊළඟට ඔවුන් මූල්‍ය අන්තර්ගතවයි මෙවලමක් ශුද්ධ මූල්‍ය කටයුතු කරයි මූල්‍ය සේවා සඳහාදී ප්‍රවේශයන් පුළුල් කිරීම තුලින් අන්න ඒ වගේ මෙවැනි ෆයිනෑන්ෂල් සර්විස් වල තියෙන ඇක්සස් වැඩි කරාම පුළුල් කිරීම තුලින් අඩු ආදායම්ලාභී පුද්ගලයන්ගේ සහ ශුද්ධ ව්‍යවසායකයන්ගේ ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් ඉහළ නැංවීම දැක්ක නේද ඒගොල්ලන්ගේ මේගොල්ලන්ට මූල්‍ය සේවාවන් සැපීම හරහා වෙන්නේ මොකක්ද දන්නවද ඔවුන්ගේ ආදායම් උත්පාදන මාර්ග ඔවුන්ගේ ආදායම් මාර්ග ඔවුන්ගේ යම් ව්‍යාපාර දියුණු වෙනවා ඒ වගේම ආදායම් මාර්ග වැඩි වෙනවා එතකොට ක්‍රියාකාරකම් ඉහළ නැංවීම ධාරිතාවයන් වැඩි දියුණු කිරීම කැපැසිටි බිල්ඩින් ඒ කියන්නේ ධාරිතාවයන් වැඩි දියුණු කරනවා කියන්නේ ඔවුන්ගේ කැපැසිටි එක ඔවුන්ගේ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම වෙන්න පුළුවන් ඔවුන්ට වාර්තා තබා ගැනීම වෙන්න පුළුවන් ඔවුන් විධිමත් විදිහට මූල්‍ය ගනුදෙනු කිරීම සම්බන්ධ දැනුවත්භාවය වෙන්න පුළුවන් ඔවුන්ගේ ආදායම් වැඩි කර ගැනීම ව්‍යාපාරය වර්ධන ඒ වගේ හැම පැත්තකම ධාරිතාවයන් කැපැසිටි වැඩි දියුණු කිරීම සහ එමගින් ආර්ථික සම්පත් සඵලදායී ලෙස බෙදා හැරීම තුලින් අන්න ඒ වගේ එහෙම කැපැසිටි බිල්ඩින් එකක් ආපුවාම ආදායම් උත්පාදන මාර්ග වැඩි වුණාම ආර්ථික සම්පත් සඵලදායී ලෙස බෙදා හරිනවා බෙදා හැරීම තුලින් ඒවා ආර්ථිකය තුල ගමන් කරනවා සම්පත් ගමන් කරනවා තුලින් සමස්තයක් ලෙස සමාජයට ලැබෙන ප්‍රතිලාභ තහවුරු කිරීම ශුද්ධ මූල්‍ය තුලින් අපේක්ෂා කරේ දැන් ඔතන ඔය හරිය කතා කරනවා ශුද්ධ මූල්‍ය වල තියෙන වැදගත්කම ඒ වගේම ශුද්ධ මූල්‍ය වලින් කරන්න පුළුවන් මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු කිරීම හරහා මූල්‍ය වෙළඳපොළ සංවර්ධනය කිරීම ඒ වගේම සමාජයට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන එක මොනවද සමාජයට ලැබෙන ප්‍රතිලාභ තමයි ඔවුන්ගේ ධාරිතාවයන් වැඩි කිරීම ඔවුන්ගේ ආදායම් උත්පාදන මාර්ග වැඩි කිරීම හරහා ආර්ථික සම්පත් සඵලදායී ලෙස බෙදා හැරීම තුලින් සමස්තයක් ලෙස සමාජයට ලැබෙන ප්‍රතිලාභ ඒ කියන්නේ සෝෂල් බෙනිෆිට්ස් තහවුරු කිරීම ශුද්ධ මූල්‍ය තුලින් අපේක්ෂා කරන බලන්න මේ පැරග්‍රාෆ් එක ඊටාම කෙටි එකක් වුණාට සංක්ෂිප්තයක් වුණාට මේක තුල ශුද්ධ මූල්‍ය වලින් කරන කාර්යභාරය ශුද්ධ මූල්‍ය වල තියෙන වැදගත්කම ශුද්ධ මූල්‍ය හරහා ඊට වෙන මූල්‍ය වෙළඳපොළ සංවර්ධනය ඒ වගේ ශුද්ධ මූල්‍ය හරහා සමාජයට ලැබෙන ප්‍රතිලාභාදී කාරණා රාශියක් ගැන කතා කරනවා. ඒතර මෙවැනි ආකාරයේ ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට ලැබුණොත් මේකට ලියන්න උත්තර ප්‍රමාණවත් උත්තරයක් ලියන්න තරම් කරුණු මේ කොටසේ අපි සාකච්ඡා කරලා තියෙනවා. මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. අපි ඊළඟ පැරග්‍රාෆ් එකට යමු.
ඊළඟට ශ්‍රී ලංකාව තුල නියාමනයට ලක් නොවූ ශුද්ධ මූල්‍ය කටයුතු පැවතීම. ඒ කියන්නේ රෙගියුලේට් වෙන්නේ නැති මේ නීතිමය තත්ත්වයේ පනවන අවස්ථාව වෙනුවට පවතින තත්ත්වය තමයි මේ කතා කරන්නේ. මේ සංක්ෂිප්තය හරහා ශ්‍රී ලංකාව තුල නියාමනයට ලක් නොවූ ශුද්ධ මූල්‍ය කටයුතු පැවතීම. එහෙම තත්ත්වයක් තිබුණා. ඒ වගේ නීති විරෝධී තැන්පතු බාර ගැනීම. ඒ කියන්නේ අපි එදා කතා කරා අවිධිමත් මූල්‍ය ව්‍යාපාර, unauthorized finance business. එවැනි ඒවා තියෙනවා. නීති විරෝධී තැන්පතු බාර ගැනීම. අධික පොලී අය කිරීම. ඔන්න ඔය කාරණා. හරහා ගන්ධකරුවන් සූරා කෑම සහ සදාචාර විරෝධී ණය ආපසු අය කර ගැනීමේ ක්‍රමවේදයන්ට මඟ පාදයි. දැක්ක නේද? ඒ වාක්‍ය තුල ගොඩාක් දේවල් තියෙනවා. ශ්‍රී ලංකාව තුල නියාමනයට ලක් නොවූ ශුද්ධ මූල්‍ය කටයුතු පවතින පවතිනවා. නැත්තම් පවතිනවා. ඒ නීති විරෝධී තැන්පතු බාර ගැනීමත් සිදු වෙනවා. ඒ වගේම අධික පොලී අය කිරීම හරහා ගන්ධකරුවන් සූරා කෑම. එහෙම ඒවත් සිද්ධ වෙනවා. සහ සදාචාර විරෝධී ණය ආපසු අය කර ගැනීම. ඒ කියන්නේ සදාචාර විරෝධී කියන්නේ එතික්ස් වලට පටහැනි ආකාරයට ගෙවල් වලට ගිහිල්ලා සමහර ගෙවල් වලට කරදර කරලා වෙනත් සමහර කාන්තා පක්ෂය නම් ගෙදර ඉන්නේ වෙන අය කවුරුත් නැතිලාට ගෙදර ගිහිල්ලා ඒගොල්ලෝ බය කරලා සමහර බලපෑම් කරලා වෙනත් නොඑක් දේවල් වෙන යෝජනා ඉදිරිපත් කළ වෙන්න පුළුවන් නොඑක් ආකාර දේවල්. ඒ වගේ සදාචාර විරෝධී ණය ආපසු අය කර ගැනීමේ ක්‍රමවේදයන්ට මඟ පාදන ওই තත්ත්වයන්. එතකොට තවද මෙම ආයතන වල පවත්න දුර්වල ආයතනික යහපාලනය. අපි දැන් ආයතනික යහපාලනයේ ගයිඩ්ලයින් එකක් දාලා තියෙනවා මුදල් සමාගම් වලට ශුද්ධ මූල්‍ය සමාගම් වල මේ සමාවෙන්නේ මේ කල්බොත් සමාගම් වලට ඒව ගැන අපි කතා කරන නිසා දන්නවා ආයතනික යහපාලනය මොනවද කරන්නේ කියලා. ඒතර මේ වගේ ආයතන වල දුර්වල ආයතනික යහපාලනයක් තියෙන්නේ. ඒගොල්ලන්ගේ කෝපරේට් ගවර්නන්ස් එච්චර ප්‍රැක්ටිස් කරන්නේ නැහැ ඒගොල්ලෝ. මොකද මේවා අවිධිමත් ව්‍යාපාර, අධික ලෙස පොලිය අය කරන ව්‍යාපාර, සමාජයේ අර විධිමත් අංශයට යන්න බැරි අය දිනා ගන්න ව්‍යාපාර. එතකොට මේගොල්ලන්ට හොඳ අවස්ථාවක් තියෙනවා මෙවැනි ආයතන හරහා මෙවැනි කොටස් සූරා කෑමට ලක් කරනවා. දුර්වල ආයතනික යහපාලන පද්ධති සහ පාලනයන්හි ප්‍රතිඵලයක් ලෙස දුර්වල ආයතනික යහපාලනය ඒ වගේම මේ වගේ තියෙන පද්ධතින් සහ පාලනයන්හි ප්‍රතිඵලයක් ලෙස දුර්වල ණය මුදා හැරීමේ ප්‍රමිතිය. ණය මුදා හැරීමේදී ලෝන් ඩිස්බර්ස් කරනකොට දුර්වල ලෙස තමයි ඔවුන් නිරීක්ෂණය කරන්නේ. ඔවුන් සමීක්ෂණය කරන්නේ. ඔවුන් ඇගීමට ලක් කරන්නේ. දුර්වල විදියට. ඒ කියන්නේ උන්ට ඒ සමහරට ඒ ආයතන වලටත් හරියාකාර අවබෝධයක් දැනුමක් නැහැ. උන්ගේ එකම අරමුණ පුළුවන් තරම් ඉක්මනට ණය මුදල දීලා පොලිය සමග නැවත මේවා ආපසු අය කර ගැනීමට කටයුතු කිරීම. ඒ කියන්නේ උන්ගේ මුඛ්‍ය අරමුණ වෙන්නේ මේ අය දියුණු කිරීම, උන්ට අවස්ථාවක් ලබා දීම සඳහා උන්ගේ ආදායම උත්පාදන මාර්ග වැඩි කිරීමට ණයක් දීලා ඒ දීපු ණය අධික පොලියක් සමග නැවත ආපසු අය කර ගැනීම. ඒතර ණය මුදා හැරීමේ ප්‍රමිතියින් එච්චර හොඳ වෙන්න බෑ. පහළ මට්ටමේ නැවත ගෙවීමේ අනුපාතයක් පවත්වා ගැනීම. ඒ කියන්නේ පහළ මට්ටමේ නැවත කියන්නේ ණය ආපසු ගෙවීම රීපේමන්ට් රේෂියෝ එක ඉතා පහළ මට්ටමක. ඒ කියන්නේ ඒ ණය ආපසු ගෙවීම හොඳ මට්ටමක තියාගන්න NPL නැත්නම් non performing loans ඒ වගේ මට්ටම අනුපාතයක් පහළ මට්ටමක පවත්වා ගන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒක තමයි සදාචාර විරෝධී ලෙස හරි ගෙදරට ගිහිල්ලා බඩු මුට්ටු උස්සන් ඇවිල්ලා හරි බලපෑම් කළා හරි තර්ජනය කළා හරි ණය ආපසු අය කරගන්න බලන්න. අධික ගනුදෙනු පිරිවැය. ඉතින් මේවට ගොඩක් පිරිවැයක් යනවා. අධික සමහර ෆීල්ඩ් එකේ වැඩ කරන්න වෙන්න පුළුවන්. ඒගොල්ලෝ දිනපතා ඇවිල්ලා මේ මුදල් එකතු කරන්න වෙන්න පුළුවන්. දිනපතාම ඇවිල්ලා මේ ගනුදෙනු කරව හමු වෙනවා වෙන්න පුළුවන්. ඒවා අධික ගනුදෙනු පිරිවැයක් තියෙනවා. සහ පුනරාවර්තන අලාභ යන කරුණු. පුනරාවර්තන අලාභ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ වගේ තත්ත්වයන් යනදී යම අලාභය ඇති වෙන්න පුළුවන්. යන කරුණු ආයතනවල පරිහානියට මඟ පාදයි. අන් දැක්කනේ මෙවැනි ආයතන ඉක්මනින් පරිහානියටපත් වීම. නැත්තම් අලාභ ලැබීම නැත්තම් මේවා වැසී යාන තත්ත්වයටපත් වීමට මඟ පාදන කාරණා තමයි කතා කරන්නේ. මේවා මොකද දුර්වල ණය මුදා හැරීමේ ප්‍රමිතීන් හොඳ ආයතනක යහපාලන ක්‍රම ප්‍රමිතීන් නැහැ ඒගොල්ලෝ ගාව. ඒ වගේම පුළුවන් තරම් මොනවා හරි කරලා ඉක්මනට මේ ණය ආපසු අය කර ගැනීම ප්‍රෙෂර් එකක් දෙනවා මේගොල්ලන්ට. ඒ වගේම අධික ගනුදෙනු පිරිවැයක් තියෙනවා. ඒ වගේම පුනරාවර්තන අලාභ වගේ දේවල් නිසා ආයතන වල පරිහානියට මඟ පාදනවා. නියාමනයකට ලක් නොවූ ආයතන හරහා ගනුදෙනුකරුවන් සූරා කෑමට ලක්වීම. ඒ වගේ රෙගියුලේට් වෙන්නේ නැති ආයතන හරහා ගනුදෙනුකරුවෝ සූරා කෑමට ලක් වෙනවා. ලක්වීම ශුද්ධ මූල්‍ය ලාභීන්ට අහිතකර ලෙස බලපාන අතර. ඒතකොට ශුද්ධ මූල්‍ය ලාභීන් ඒ සේවා ලබා ගන්න හැට මේ තත්ත්වයන් හැම එකම අහිතකර ආකාරයට බලපාන අතර ඒ අඩු ආදායම් ලාභී කොටස් තවදුරටත් දරිද්‍රතා චක්‍රය තුලම රඳවා තැබීමට හේතු වෙයි. අත් වශයෙන් මෙවැනි කාරණා හරහා සිදු වෙන්නේ ඔයගොල්ලන් තේරෙනවා ඇති. මේ අය මේ විෂම චක්‍රයෙන් දරිද්‍රතාවයේ තියෙන විෂම චක්‍රයෙන් එළියට යනවා වෙනුවට මේකෙන් ගැලවිලා උඩට යනවා වෙනුවට ආදායම් මාර්ග වැඩි කරන් මෙතනින් ගැලවෙන වෙනුවට මොවුන් තවදුරටත් තීරණයට ලක්වීම ඔවුන් තවදුරටත් ඉන්න මට්ටමේම ඉන්න තත්ත්වෙම තවත් පහළට වැටීම තමයි සිදු වෙන්නේ.
මම හිතන්නේ මේක ඊටාම පැහැදිලි මේ නියාමනයට ලක් නොවි මෙවැනි ආයතන පැවතීම හරහා තමයි මේ තත්ත්වය නැති වෙන්නේ. මේක මේ දක්වා ක්ලියර් නේද ඔයගලන්ට? මේ කතා කරන ඒවා පැහැදිලි නේද? පැහැදිලි නේද? රෙස්පොන්ස් කරන්න. රෙස්පොන්ස් කරන්න මම මේ කතා කරමින් යන්නේ ඒවා පැහැදිලි නේද? ක්ලියර් නේද? මේ අපි කතා කරමින් යන්නේ ශුද්ධ මූල්‍ය නියාමනය ලක් කිරීමට ශුද්ධ මූල්‍ය කියන්නේ මොකක්ද? ඒකේ තියෙන වැදගත්කම සහ ඒකේ තියෙන සමාජීය බලපෑම, ආර්ථික බලපෑම සහ නියාමනයට ලක් නොවන ආයතන හරහා සිදුවන අහිතකර බලපෑම් තමයි කතා කරන්නේ. මේක ඔයගලන්ට වැදගත් වෙනවා. මම හිතන්නේ මම කියන තත්ත්වය පැහැදිලි ඇති. ක්ලියර් නේද? ක්ලියර්. රයිට්. ඕකේ. ක්ලියර්. රයිට්. ඕකේ. ප්‍රබෝධිනී. රයිට්. ඕකේ. ක්ලියර්. රයිට්. හරි. අපි යමු පාඩමට. රයිට්. ඊළඟට මේ අපි කතා කරමින් යන්නේ මේ තත්ත්වය. එතකොට අහිතකර ලෙස බලපාන අතර ඒ අඩු ආදායම්ලාභී කොටස් තවදුරටත් දරිද්‍රතා චක්‍රය තුළම රඳවා ගැනීමට හේතු වේ. එසේම විධිමත් ලෙස නියාමනයට ලක් වූ අංශයද ඇතුළුව. දැන් අපේ ෆෝමල් සෙක්ටර් එක අපි සෙන්ට්‍රල් බැංකුවෙන් රෙගියුලේට් කරන බැංකු වෙන්න පුළුවන්, මුදල් සමාගම් වෙන්න පුළුවන්, කල්බස් සමාගම් වෙන්න පුළුවන්. ඒ ආදී ෆෝමල් සෙක්ටර්. විධිමත් ලෙස නියාමනයට ලක් වූ අංශද ඇතුළුව සමස්ත මූල්‍යාංශය කෙරෙහි පවතින පාරිභෝගික විශ්වාසනීයතාවය public confidence consumer confidence ඒ කියන්නේ පාරිභෝගික විශ්වාසනීයත්වය එවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් paludu වීමට ලක් වේ. අන්න ඒක බොහොම බරපතල තත්ත්වයක්. ඒ කියන්නේ මේ බලපාන්නේ අවිධිමත් අංශයේ මේවැනි ක්‍රියාකාරකම් හරහා ඒකේ බලපෑමට ලක් වෙන්නේ අවිධිමත් ආයතන හෝ අවිධිමත් ආයතන සමග ගනුදෙනු කරන පුද්ගලයන් විතරක් නෙවෙයි. අනිත් විධිමත් අංශයත් විධිමත් අංශය සමග ගනුදෙනු කරන ගනුදෙනුකරුවන්ටත් මේ හරහා යම් ආකාරයක විශ්වාසනීයත්වයේ paludu වීමක්. ඒ කියන්නේ public confidence එකට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින අඩු විශ්වාසනීයත්වය. මෙවැනි අඩු විශ්වාසනීයත්වයක් ආවොත් විශ්වාසනීයත්වය මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවයට, ඒ කියන්නේ financial system stability එක ස්ථායීතාවයට අහිතකර ලෙස බලපානවා. එවැනි තත්ත්වයක් ආවොත් මෙවැනි නියාමනයට ලක් නොවන ආයතන හරහා ඇති වෙන මේ තත්ත්වයන් නියාමනයට ලක්වන සාමාන්‍ය විධිමත් අංශයේ ස්ථායීතාවයටත් බලපෑම් ඇති කරන්න පුළුවන්. එම නිසා ශ්‍රී ලංකාව තුළ පෙරකී නියාමනයට ලක් නොවූ ශුද්ධ මූල්‍ය ව්‍යාපාරවල නිරතව සිටින ආයතන නියාමනය සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණා. අන්න දැක්කනේ. දැන් ඔන්න අපි මේ නෝට් එක හරහා අපි මේ කතා කරමින් එන්නේ අවිධිමත් අංශයක් නියාමනයට ලක් නොවන අංශයක් පැවතීම හරහා ඇති වෙන බලපෑම මොකද්ද? ඒකේ තියෙන බරපතල තත්ත්වය මොකද්ද? ඒකෙන් සමාජයට හා ආර්ථිකයට අහිතකර බලපෑම් මොනවද? ඒ හරහා එවැනි ආයතන ඒ තත්ත්වයට සමස්ත මූල්‍ය පද්ධතියේම ස්ථාවර භාවයට මේක බලපෑමට ලක් වෙනවා. ඒ නිසා අපි කියන්න හදන්නේ මේ සටහනේ කියන්න උත්සාහ කරන නිසා ලංකාව තුළ පෙරකී නියාමනයට ලක් නොවූ ශුද්ධ මූල්‍ය ව්‍යාපාරවල නිරතව සිටින ආයතන නියාමනය සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණි. ඔන්න. ඒක තමයි මේකේ ඔබ්ජෙක්ටිව් එක. මොකද මෙහෙම එකක් කරන්න මූලික බලපාපු කාරණේ. එතකොට මෙවැනි ලකුණු 5කට වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඕගොල්ලන්ගේ විභාගෙදී අවිධිමත් ශුද්ධ මූල්‍ය ව්‍යාපාර නියාමනයට ලක් කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණේ මොන වගේ හේතු කාරණා නිසාද කියලා කිව්වොත් ඔන්න ඔය කොටසේ තියෙන උත්තර ලියන්න පුළුවන් කරුණු ඕගොල්ලන්ට ප්‍රමාණවත් ආකාරයට තියෙනවා. ඒවා ඒ නිසා සැලකිල්ලෙන් පාඩම් කරනකොට මේවා කියවීමට ලක් කරන්න ඕන. ඊළඟට ශුද්ධ මූල්‍ය ආයතන වල මෙහෙයුම් වලින් වන ප්‍රතිලාභ. ඒ කියන්නේ මේ ශුද්ධ මූල්‍ය ආයතන වල මෙහෙයුම් ඔපරේෂන්ස් වලින් වන ප්‍රතිලාභ සමාජය වෙත යොමු කිරීම සඳහා නියාමනය සහ අධීක්ෂණය තුළින් ශුද්ධ මූල්‍ය ආයතන වල මෙහෙයුම් නිවැරදි මගට ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ කියන්නේ මේවායින් රිටර්න් එකක් සෝෂල් බෙනිෆිට් එකක් එන්න, ඒ වගේම ඉකොනොමික් බෙනිෆිට් එකක් එන්න නම් ඒවායින් එන ප්‍රතිලාභ සමාජය වෙත යොමු කරන්න ඕන. එහෙම යොමු කිරීම සඳහා නියාමනය සහ අධීක්ෂණය තුළින් ශුද්ධ මූල්‍ය ආයතන වල මෙහෙයුම් නිවැරදි මගට ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මේ මෙහෙයුම් ඔපරේෂන්ස් හරි ආකාරයට කරන්න ඕන, නීත්‍යානුකූල ආකාරයෙන් කරන්න ඕන, නිවැරදි ආකාරයෙන් කරන්න ඕන. ඒ වගේම විචක්ෂණශීලීව ප්‍රුඩන්ට් විදියට කරන්න ඕන. ඒ වගේම සමාජයට අහිතකර බලපෑම් ඇති නොවන ආකාරයට, දරිද්‍රතාවය තුරන් වන ආකාරයට, ඔවුන් ඉන්න ස්ථානෙන් ඔවුන් ඉහළට ඔසවා තබන ආකාරයට, ඔවුන්ගේ ආදායම් මාර්ග වැඩි වෙන ආකාරයට, ඒ වගේම ඔවුන්ට වෙනත් සම්මත ක්‍රම වලින් බැහැරව ඔවුන්ගෙන් නැමුදල් ලාභ සොයා කරගෙන නොවන ආකාරයට ඔය ආදී කාරණා ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම ඇතුළත් වෙනවා. ඒවට මෙහෙයුම් කියනවා. ඒතර මෙහෙයුම් නිවැරදි මගට ගැනීම අත්‍යවශ්‍යයි. නිවැරදි මගට ගන්නවා කියන්නේ ඒකයි. ශුද්ධ මූල්‍ය නියාමන යාන්ත්‍රණයක් තුලින් අන්න ඒකයි විධිමත් ආකාරයේ ශුද්ධ මූල්‍ය ආයතන නියාමන යාන්ත්‍රණයක්. ඒ කියන්නේ රෙගියුලේටරි මෙකනිසම් එක තුලින් ශුද්ධ මූල්‍ය ආයතන වල මූල්‍ය ස්ථායීතාවය
තහවුරු කිරීම සඳහා. ඒ කියන්නේ ශුද්ධ මූල්‍ය ආයතන වල ස්ථායීතාවය තහවුරු කිරීම සඳහා ශුද්ධ මූල්‍ය ආයතනෙහි මෙහෙයුම් කාර්යක්ෂම කරන්න. ඒ කියන්නේ ඔපරේෂන් එෆිෂියන්සි එක කාර්යක්ෂම. ප්‍රායෝගික සහ තිරසාර කිරීම අපේක්ෂා කරනවා. අන්න දැක්කනේ. එතකොට මේ අන්න අර කලින් කියපු කාරණා නිසා මේවා නියාමනය හා අධීක්ෂණය කිරීම අවශ්‍යතාවයක් ඇති වුණා. ඒ නියාමනය හා අධීක්ෂණය කිරීම හරහා ලබා ගන්න ප්‍රතිලාභ තමයි ඔය දැන් කතා කරන්නේ. ඒවයි මෙහෙයුම් කාර්යක්ෂම කරනවා. ප්‍රායෝගික සහ තිරසාර බව අපේක්ෂා කරනවා. ඒ වගේම ආයතන ශුද්ධ මූල්‍ය ආයතන මූල්‍ය ස්ථායීතාවය තහවුරු කිරීම බලාපොරොත්තු වෙනවා. මෙන්න මේවා තමයි බලාපොරොත්තු වෙන්නේ මේ නියාමනය. සවිමත් නියාමන රාමුවක් ක්‍රියාවට නැංවීමත් සමග. ඒ කියන්නේ ශක්තිමත් නියාමන රාමුවක් ක්‍රියාවට නැංවීමත් සමග අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට සහ කුඩා සහ ශුද්ධ ව්‍යවසායන් වෙත අඩු ආදායම්ලාභී වෙනමින් ඉන්ඩිවිජුවල්ස්ලා වෙන්න පුළුවන්. ඒ වගේම මයික්‍රෝ ඇන්ඩ් ස්මෝල් එන්ටර්ප්‍රෙනර්ස්ලා වෙන්න පුළුවන්. ව්‍යවසායකයන් වෙත මූල්‍ය සේවා සැපීම සඵල සහ කාර්යක්ෂම වීම තුලින් අන්න ඒක එහෙම නියාමනයට ලක්වීම හරහා ඒක සඵල විදියට ඒ වගේම සාර්ථක විදියට කාර්යක්ෂම විදියට වෙනවා. තුලින් මූල්‍ය අන්තර්ගත භාවය වර්ධනය වෙනවා. ආපහු අපි කැරකිලා මූල්‍ය අන්තර්ගත භාවයට. ඒ කියන්නේ මේවා විධිමත් නියාමන රාමුවක් ක්‍රියාත්මක වීම හරහා මේ කාර්යක්ෂමතාවය තුලින් අවසාන ප්‍රතිඵලය මොකක්ද වෙන්නේ? මූල්‍ය අන්තර්ගත භාවය වැඩි දියුණු වෙනවා. මූල්‍ය අන්තර්ගත භාවය වැඩි දියුණු වෙනවා. කියන්නේ අවසානයේ ඒක ආර්ථිකමය වශයෙන්, සමාජමය වශයෙන් රටේ ඉදිරි ගමනට ප්‍රවර්ධනයට බලපෑමක් ඇති කරනවා. ඒ කියන්නේ අන්තර්ගත භාවය වැඩි දියුණු වෙනවා කියන්නේ ඒකයි. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි. එතන ශුද්ධ මූල්‍ය ආයතන යම්කිසි නියාමන සහ අධීක්ෂණ අධිකාරියක් යටතේ නියාමනය. ශුද්ධ මූල්‍ය ආයතන යම්කිසි නියාමන සහ අධීක්ෂණ අධිකාරියක් යටතේ නියාමනය වීම. මොනාරි රෙගුලේටරි බොඩි එකකින් ආයතනයකින් නියාමනය. ඒවාට අරමුදල් මූලාශ්‍ර වෙත පුළුල් ප්‍රවේශයක් ලබා ගැනීම. ඒවාට අරමුදල් මූලාශ්‍ර. ඒ කියන්නේ ෆන්ඩින් සෝසස්. වෙත පුළුල් ප්‍රවේශයක් ලබා ගැනීම. ඒ කියන්නේ රාජ්‍ය වෙන්න පුළුවන්, මහා බැංකුව වෙන්න පුළුවන්, දායකයන් සහ අනිකුත් ණයදෙන ආයතන සමග හවුල් කරන ලෙස කටයුතු කිරීම ඇතුළු සීලම ආය වෙන්න පුළුවන්. ෆන්ඩින් සෝසස්. ඇතුළුව ඒක පහසු කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නියාමන අධීක්ෂණ අධිකාරියක් ඇත නියාමනය වීම ඒවාට අරමුදල් මූලාශ්‍ර පුළුල් ප්‍රවේශයක් ලබා ගැනීම පහසු කරනවා. තවදුරටත් නියාමන යාන්ත්‍රණයක් පිහිටුවීම පාරිභෝගික ආරක්ෂණ ප්‍රමිතීන් සහ තැන්පතු ආරක්ෂණ ක්‍රමවේදයන් ප්‍රවාදයෙන් සඳහා මඟ පාදන. අන්න ඒක වැදගත්. එතකොට තවදුරටත් නියාමන යාන්ත්‍රණයක් පිහිටුවීම මගින් පාරිභෝගික ආරක්ෂණ ප්‍රමිතීන්. ඒ කියන්නේ ගනුදෙනු කරන ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලකුත් තියෙනවා. ඒක තියෙන්න අවශ්‍යයි. මොකද එහෙම වුණොත් තමයි ගනුදෙනු කරවන්ට මේ ආයතන ගැන මේ සමස්ත මූල්‍ය ක්‍රමය ගැන යම් විශ්වාසයක් යම් තහවුරු වීමක් ඇති වෙන්නේ. එහෙම වුණොත් තමයි මේ මූල්‍ය පද්ධති ස්ථායීතාවය ඇති වෙන්නේ. අනේ නිසා පාරිභෝගික ආරක්ෂණ ප්‍රමිතින් සහ තැන්පතු ආරක්ෂණ ක්‍රමවේදයක්. ඒ කියන්නේ තැන්පත් ආරක්ෂා වීමේ ක්‍රමවේදයකුත් මග පෑදෙනවා මේ දේවල්. එතකොට දැන් බලන්න අපි මේ ටික හරහා ගොඩාක් දේවල් අපි කතා කරා. ශුද්ධ මූල්‍ය වල තත්වය, ශුද්ධ මූල්‍ය වලින් ශුද්ධ මූල්‍ය නියාමනය කිරීම ඇති වෙන මූල්‍ය අන්තර්ගත භාවය වැඩි දියුණු වීම, ඒ වැඩි දියුණු වීම හරහා ඇති වෙන ප්‍රතිලාභ, එතකොට ශුද්ධ මූල්‍ය අංශය නියාමනයට ලක් කිරීම තුළින් ඇති වෙන බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ සහ ඒවෙන් ලැබෙන ඒවා කොහොමද ක්‍රියාත්මක කිරීමෙන් ඇති වෙන ප්‍රතිලාභ කියන අපි දැන් කතා කරා. මේක මම හිතන්නේ ඕගොල්ලන්ට මේ தත්ත්වය මේ ටික පැහැදිලි හරි. මම හිතන්නේ මේක අපි ඊටාම සංක්ෂිප්තව වුණාට අවශ්‍ය කරන කාරණා ඔක්කොම ටික මෙතන කතා වුණා. මේ ටික ක්ලියර්ද ඕගොල්ලන්ට? මෙතෙක් වෙලා කතා කරපු කාරණා ක්ලියර්ද? පැහැදිලිද? පැහැදිලිද? මට රෙස්පොන්ස් කරන්න කට්ටිය. දැන් පාඩමට සම්බන්ධ වෙලා ඉන්නේ. පැහැදිලිද? ඕකේ. ප්‍රබෝධිනී මෙයා හැමදාම රෙස්පොන්ස් කරන කෙනෙක්. හරි. ගිහාන් ඕකේ. ක්ලියර් රයිට්. අසිතා රයිට්. දසිනී රයිට්. මේගොල්ලෝ හැමදාම වගේ රෙස්පොන්ස් කරන අය මේ පාඩමත් එක්ක ඉන්නේ දිගටම. මට මතකයි නම් වලින් දැන්. රයිට්. ඔයගොල්ලෝ මේ කතා කරපු කාරණා දෙක ක්ලියර්. අපි ඊළඟට බලමු පනත ගැන. රයිට්. ඉස්සරහට යමු. අපිට පුළුවන් ඊළඟට බලන්න 2016 අංක හදාගන්න ශුද්ධ මූල්‍ය පනත. මෙන්න මේ පසුබිම හිතේ තියාගෙන තමයි අපි මේ පනත ගැන නම් සාකච්ඡාව ආරම්භ කරන්න ඕන. හරි 2016 අංක හදාගන්න ශුද්ධ මූල්‍ය පනත. බලමු. ශ්‍රී ලංකා මහා බැංකුව වෙත රට තුල ක්‍රියාත්මක වන ශුද්ධ මූල්‍ය සමාගම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම. එතකොට මේ පනතේ අනුව තමයි දැන් අපි මේ කතා කරන්නේ. මේ නීතිය අනුව ශ්‍රී ලංකා මහා බැංකුව වෙත රට තුල ක්‍රියාත්මක වන ශුද්ධ මූල්‍ය සමාගම් මයික්‍රෝ ෆයිනෑන්ස් කම්පැනිස් සඳහා බලපත්‍ර නිකුත් කිරීම.
ඒ වගේ මේවා අධීක්ෂණය සහ නියාමනය කිරීමට අදාළ වගකීම් පවරමින් අන්නේ වගකීම තමයි පවරන්නේ මේ නීතියෙන්. 2016 අංක 6 දරන ශුද්ධ මූල්‍ය පන්ත 2016 7/15 වන සිට බලාත්මක විය. 2016 ජූලි මාසේ 15 වෙනිදා ඉඳලා බලාත්මක වුණා මේ පනත. ඔන්න ඔය ඉහත කියන බලය මහ බැංකුවට පවරමින්. තවදුරටත් ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන වශයෙන්. ඒ කියන්නේ මයික්‍රෝ ෆයිනෑන්ස් NGO අපි කියන NGO MFIs NGO non government organization microfinance institute අපි ඒකට කෙටියෙන් කියනවා NGO MFIs MFIs ඒ කියන්නේ microfinance companies ශුද්ධ මූල්‍ය සමාගම් වෙනම තියෙනවා මහ බැංකුවේ බලපත් ලබා ගන්න. ඒක එක කොටසක්, එක කාණ්ඩයක්, එක ක්ලස්ටර් එකක්. තව ක්ලස්ටර් එකක් තියෙනවා ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන NGO MFI වශයෙන් සීමිත ඉතුරුම් තැන්පතු බාර ගන්න රාජ්‍ය නොවන සංවිධාන. ඒ කියන්නේ සීමා සහිතව තැන්පත් බාර ගන්න රාජ්‍ය නොවන non government organization. ඒ වගේම ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන. ඔයගොල්ලෝ දන්නවනේ. ඔය සමහර ගම්වල තියෙන අන්‍යෝන්‍ය ආධාර සමිති අවමංගල්‍ය සඳහා මං ඒ වගේ කටයුතු වල උදව් කරන ඒ වගේම එහෙම නොඑක් නේක ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන. රෙජිස්ට්‍රාර් විසින් ලියාපදිංචි සඳහාද මෙම පනත මගින් විධාන සලසා දෙනවා. දැන් මේ පනතේ ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලන්ට පේනවා පනතෙන් ප්‍රධාන ක්ලස්ටර්ස් දෙකක් ඇඩ්‍රස් කරනවා. එකක් තමයි මහ බැංකුව මගින් බලපත් ලබා ගන්නා ශුද්ධ මූල්‍ය සමාගම්. අනිත් එක තමයි සීමිත ඉතුරුන් තැන්පත් බාර ගන්නා NGO MFIs ඒ වගේම ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන රෙජිස්ට්‍රාර් විසින් ලියාපදිංචි සඳහා මෙම පනත මගින් විධාන සලසනවා අනිකුත් ආයතන අනිකුත් ක්ලස්ටර් එක. එතකොට එසේම මුදල් මණ්ඩලය මගින් ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන නියාමනය සහ අධීක්ෂණය සඳහා ප්‍රතිපත්ති ප්‍රමිති සහ මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන මෙම් පන්ත මගින් සලසා තියෙනවා. දැන් මේ ක්ලස්ටර්ස් දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට පැහැදිලිනේ. පළවෙනි ක්ලස්ටර් එක කෙලින්ම මහ බැංකුවෙන් බලපත්‍ර ලබාගෙන ක්‍රියාත්මක වන මයික්‍රෝ ෆයිනෑන්ස් කම්පැනිස්. ඒ වගේ නියාමනය අධීක්ෂණ කටයුතු සම්පූර්ණ වගකීම් පැවරන්නේ මහ බැංකුවටමයි. නමුත් සමාජ සේවා ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන රෙජිස්ට්‍රාරය මගින් ලියාපදිංචි වෙන සහ NGO MFI ඒ වගේ ආයතනවලට ඍජු මැදිහත්වීමක් මහ බැංකුවේ. නමුත් ඒගොල්ලොන්ගේ කටයුතු නියාමනය හා අධීක්ෂණය කිරීමට අවශ්‍ය කරන ප්‍රතිපත්ති, ඒ කියන්නේ policies, ඒ වගේම ප්‍රමිති, standards සහ මාර්ගෝපදේශ ගයිඩ්ලයින් සම්පාදනය කිරීම කරන්නේත් මහ බැංකුවෙන්ම තමයි. හදලා ඒගොල්ලන් යවනවා ඉදිරිපත් කරනවා. ඒ වගේ අනිකුත් කාරණා බලන්නේ අර ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන රෙජිස්ට්‍රාර්වරයා විසින් තමයි බලන්නේ. ඒකට අවශ්‍ය විධානත් මෙම් පන්ත මගින් අවශ්‍ය කරන බලය ලබා දෙනවා. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මම හිතන්නේ මේ කියන දේ. ක්ලස්ටර්ස් දෙකක් තියෙනවා. එක ක්ලස්ටර් එකක් ගැන සම්පූර්ණ මහ බැංකුව බලනවා. අනිත් ක්ලස්ටර් එක ගැන බලනවා. ඒකට අවශ්‍ය කරන මාර්ගෝපදේශ ප්‍රතිපත්ති හා ප්‍රමිතින් හදලා දෙනවා. අනික් කටයුතු ටික ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන රෙජිස්ට්‍රාර්වරයා විසින් බලනවා. දැන් මේක ක්ලියර්ද? මේ තත්ත්වය තේරුම් ගන්න ඉස්සරහට යන්න ඕන. මේ මම කියන කාරණේ පැහැදිලිද? ක්ලියර්ද? මම හිතන්නේ පැහැදිලි ඇති. yes okay right හරි. අපි බලමු ඊළඟට අපි ඉස්සරහට යමු. පනතේ වැදගත් ලක්ෂණ. ඊළඟ අපි දැන් කතා කරනවා මේ නෝට් එක යන්නේ මේ ශුද්ධ මූල්‍ය පන්තේ තියෙන වැදගත් ලක්ෂණ මොනවද? ශුද්ධ මූල්‍ය ව්‍යාපාරය මයික්‍රෝ ෆයිනෑන්ස් බිස්නස් කියන එක ඉන්ටර්ප්‍රිට් කරලා දෙන අර්ථ දක්වීමක් කරනවා මේ පනතේ. බලමු කොහොමද මේ ශුද්ධ මූල්‍ය ව්‍යාපාරයක අර්ථ දක්වන්නේ කියලා. ඔයගොල්ලන්ට මතක ඇති අපි මුදල් ව්‍යාපාරයක් අර්ථ දක්වන එක මුදල් ව්‍යාපාර 2011 අංක 41 දරන මුදල් ව්‍යාපාර පනතේ අපි අර PowerPoint එක කරද්දි මතකයි සාකච්ඡා කරා. මතකනේ? අනවසර මුදල් ව්‍යාපාර වලට කලින් මුදල් ව්‍යාපාර පන්ත ගැන තැන්පතුවක් කියන්නේ මොකද්ද? මුදල් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ඒ වගේම ඒ ආදි කාරණා අපි ඒ අර්ථ නිරූපණත් එක්ක පනතේ ආගන්තුකත් එක්ක කතා කරා. ඒ වගේ තමයි ශුද්ධ මූල්‍ය පන්තේ තියෙනවා ශුද්ධ මූල්‍ය ව්‍යාපාරයක් කොහොමද අර්ථ දක්වන්නේ කියලා තියෙනවා. අන්න ඒක අපි බලමු මොකද්ද කියලා. පනතේ වැදගත් ලක්ෂණ. ශුද්ධ මූල්‍ය ව්‍යාපාර අර්ථ දැක්වීම. ඒකේ තියෙනවා තැන්පතු බාර ගැනීම. එක පැත්තකින් තැන්පත් බාර ගන්න ඕන. සහ ප්‍රධාන වශයෙන් අඩු ආදායම්ලාභී තැනැත්තන්ට. ඒ කියන්නේ low income පහළ ආදායම් ලබන අයට තැන්පත් බාර ගැනීම සහ ප්‍රධාන වශයෙන් අඩු ආදායම්ලාභී තැනැත්තන්ට සහ ශුද්ධ මූල්‍ය ව්‍යවසායයන්ට අඩු ආදායම්ලාභී පුද්ගලයන් වෙන්න පුළුවන් මයික්‍රෝ එන්ටර්ප්‍රිනර්ස්ලා වෙන්න. ව්‍යවසායන්ට ඕනෑම ආකාරයක මූල්‍ය පහසුකමක් සැපයීම. ඒ වගේම වෙනත් මූල්‍ය සේවා සැපයීම. other financial services. ඕනෑම ආකාරයක මූල්‍ය පහසුකමක් සහ වෙනත් මූල්‍ය සේවා සැපයීම ශුද්ධ මූල්‍ය ව්‍යාපාර ලෙස පනත ප්‍රකාරව අර්ථ දක්වා ඇත. ඔන්න ඕක තමයි ශුද්ධ මූල්‍ය ව්‍යාපාරයක් කියලා
අර්ථ දක්වන්නේ ඔය ආකාරයට ඔක හරියටම ඔය ඩෙෆිනිෂන් එක ඔයගොල්ලෝ මතක තියා ගැනීම අවශ්‍යයි. ඒක ටිකක් බරපතල ආකාරයෙන් මේ ඩෙෆිනිෂන් එක. ඒ කියන්නේ ශුද්ධ ඒ කියන්නේ තැන්පත් එක පැත්තකින් තැන්පත් බාර ගැනීම සහ අඩු ආදායම් ලාභී මෙන්ම ශුද්ධ ව්‍යවසායකයන්. ශුද්ධ හා අඩු ආදායම් ලාභීන් කරන ව්‍යාපාර ව්‍යවසායන්ට අවශ්‍ය කරන මූල්‍ය සේවා සැපීම මෙන්ම වෙනත් මූල්‍ය සේවා සැපීම. ඕනෑම ආකාරයක මූල්‍ය පහසුකම් සහ වෙනත් මූල්‍ය සේවා සැපීම පුළුල් අර්ථ දක්වන ශුද්ධ මූල්‍ය ව්‍යාපාරයක් කියලා. පනතට අනුව කියන්නේ එහෙමයි. මම හිතන්නේ පැහැදිලි ඇති. ඊළඟ ශුද්ධ මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාමට අවසර ලත් පුද්ගලයන්. කවුද authorized persons? කියන්නේ මේවට අවසර තියෙන පුද්ගලයන් කවුද? ඊළඟ කොටසේ අපි ඒක කතා කරනවා. අපි බලමු කවුද කියලා. ශුද්ධ මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාමට අවසර ලත් පුද්ගලයන්. අපි කලින් කිව්වාගේ බලපත්ලාභී ශුද්ධ මූල්‍ය සමාගමක්. ඒ බලපත් ලබා දෙන්නේ මහ බැංකුවෙන්. මහ බැංකුවෙන් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂවරයා. ඒ කියන්නේ DSN BFI තමයි ඒක ලබා දෙන්නේ. බලපත්ලාභී ශුද්ධ මූල්‍ය සමාගමක්. හෝ ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධානයක් හෝ අර අපි කිව්වේ NGO MFI එකක්. හෝ පනතේ දෙවන වගන්තියේ යටතේ නිදහස් කරනු ලැබූ ආයතනයක්. ඒ කියන්නේ පනතේ දෙවන වගන්තිය යටතේ නිදහස් කරනු ලැබූ ආයතනක් තියෙනවා. ඒ කියන්නේ මේ ශුද්ධ මූල්‍ය කරන්නම බලපත්‍ර ගන්න අවශ්‍ය නැහැ. මොකද දැන් ගොඩක් වෙලාවට ගොඩක් බැංකු බලපත්‍ර තියෙන බැංකු වෙන්න පුළුවන්, මුදල් සමාගම් වෙන්න පුළුවන්. එවැනි ආයතන වලටත් ඒවා වැටෙනවා නිදහස් කරපු ආයතන. ඒ කියන්නේ විශේෂයෙන්ම සමුපකාර ආයතන වෙන්න පුළුවන්, සනස ආයතන වෙන්න පුළුවන්, සමෘද්ධි ආයතන ඒ ආදී. ඒගොල්ලන්ටත් නිදහස් කරන ලබා ආයතනත් හෝ හැරුණු කොට අන්න ඔය කියන කාය හැරුණම වෙනත් කිසිදු පුද්ගලයෙකුට ශුද්ධ මූල්‍ය ව්‍යාපාර කරගෙන යා නොහැකියි. නිසි බලපත්‍රයක් තියෙන අය වෙන්න ඕන. නැත්නම් රාජ්‍ය වන සංවිධානයක් වෙන්න ඕන. ඒ වගේම පන්ති දෙවන වගන්තිය යටතේ නිදහස් කරන ලැබුවා ආයතන සමුපකාර වෙන්න පුළුවන්, සනස වෙන්න පුළුවන්, සහ අනිකුත් සමෘද්ධි වගේ සමෘද්ධි බැංකු පද්ධතියක් තියෙන ඕගොල්ලෝ දන්නවා. අපි මේ පාඩම වෙනම කතා කරනවා. ඒ වගේ ඇරුණම වෙනත් කිසිම කෙනෙකුට ශුද්ධ මූල්‍ය ව්‍යාපාර කරගෙන යන්න බෑ. එවැනි පුද්ගලයන් මේ පනත යටතේ වරදකරුවෙකු වන අතර මහේස්ත්‍රාත්වරයෙකු විසින් පනවනු ලබන ලඝු නඩු විභාගයෙන් පසු වරදකරුවකු ලැබීමේදී රුපියල් මිලියනයකට නොවැඩි දඩයකට, ඒ ලක්ෂ 10කට නොවැඩි දඩයකට හෝ අවුරුදු 1කට නොවැඩි බන්ධනාගාරගත කිරීමට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකටම හෝ යටත් විය යුතුය. අන්න ඒ දෙකම හෝ එකක් අනුව ඒ වරදක් වුණොත් අධිකරණයෙන් දඬුවම් කරන්න පුළුවන්. කෙසේ වෙතත් පනත බලාත්මක වූ දිනට පෙර දින එනම් 2016 7/14 දින වන විටත් ශුද්ධ මූල්‍ය ව්‍යාපාරවල නිරත පුද්ගලයන් සහ හට පනත බලාත්මක වූ දින සිට මාස 18ක් දක්වා වූ කාලයක් තෙක් ඒවා පවත්වාගෙන යා හැකි අතර එම කාල සීමාව තුළ පනත යටතේ බලපත්‍රයක් ලබා ගැනීම හෝ ලියාපදිංචි සිදු කළ දැන් වෙනකොට මේ කාලය ඉවරයි. මාස 18 ඉවරයි. 2016 7/14 ඉඳලා වෙනකොට පවත්වාගෙන ගිය ආයතන. ඒතකොට මාස 18 දැන් ඉවරයිනේ. ඒතර ඒක එච්චරම අදාළ වෙන්නේ නැහැ. නමුත් ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. ඊළඟ නියාමන සහ අධීක්ෂණ ව්‍යුහය. ඊට පස්සේ regulatory and supervision mechanism. ඒක තමයි මොකද්ද මේ ස්ට්‍රක්චර් එක මොකද්ද කියලා බලමු. දැන් මේවැනි ආයතන නියාමනය අධීක්ෂණ කිරීමේ ව්‍යුහය බලමු මොකද්ද කියලා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මොනිටරි බෝඩ් එක හරහා ශුද්ධ මූල්‍ය සමාගම් වෙත බලපත්‍ර නිකුත් කිරීම සඳහා සහ බලපත්‍රලාභී ශුද්ධ මූල්‍ය සමාගම් නියාමනය සහ අධීක්ෂණය සඳහා මම අර කිව්ව එක ක්ලස්ටර් එකක්. මේ මහ බැංකුවෙන් බලපත් ලබා ගන්නා ක්ලස්ටර් එක සඳහා පනත මගින් විධාන සලසා ඇත. ඒවට අධීක්ෂණය සඳහා නියාමනය සඳහා පනත මගින් විධාන සලසලා තියෙනවා. ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන රෙජිස්ට්‍රාර්වරයා. ඒ කියන්නේ අර අපි කියන අර අනිත් ක්ලස්ටර් එක මගින් ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය NGO MFI ලියාපදිංචිය නියාමනය සහ අධීක්ෂණය සිදු කරනවා. එතකොට ඒ අනිත් ක්ලස්ටර් එක NGO MFI පැත්ත නියාමනය අධීක්ෂණය කරන්නේ රෙජිස්ට්‍රාර්වරයා විසින්. එතකොට කෙසේ වෙතත් ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීම සඳහා අදාළ ප්‍රතිපත්ති මම කලින් කිව්වා ඒක. ප්‍රතිපත්ති ප්‍රමිති සකස් කිරීම සහ මාර්ගෝපදේශ නිකුත් කිරීම මුදල් මණ්ඩලය විසින් සිදු කළ යුතුයි. ඒ මාර්ගෝපදේශ නිකුත් කරන්නේ මුදල් මණ්ඩලය. නමුත් අර බලන්නේ ඒගොල්ලෝ ගැන අනික් ක්ලස්ටර් එක ගැන NGO MFI ගැන අර රෙජිස්ට්‍රාර්වරයා විසින් උදාහරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධානට නිකුත් කරන රීති මගින් ඒවා බලාත්මක කළ යුතුය. ඒගොල්ලන්ට රූල්ස් තියෙන්නේ. පහත රූප සරහන මගින් ශුද්ධ මූල්‍ය ව්‍යාපාර ශේෂ්ත්‍රය නියාමනය සහ අධීක්ෂණය සඳහා ස්ථාපිත කරන ලද ව්‍යුහය පැහැදිලි කිරීම. මේ ව්‍යුහය වගේ ඒවා ගැන ප්‍රශ්න අහන්න පුළුවන් ඕගොල්ලන්ගෙන්. ඒ නිසා ඒ ගැන ඕගොල්ලෝ හොඳට දැනගන්න අවශ්‍යයි. මෙන්න මේ යට තියෙන සටහනක් තව දාලා 1988 අංක 3 බැංකු පන්ති යටතේ බලපත් ලාංජ්‍ය බැංකු සහ බලපත් ලා විශේෂ බැංකු 2011 අංක 40 මුදල් ව්‍යාපාර පන්ති යටතේ බලපත් මුදල් සමාගම්
72 අංක 5 දරන සමුපකාර සමිති පන්තියත් ලියාපදිංචි කරන සමුපකාර සමිති සහ පළාත් සභාවක් ප්‍රඥප්තියක් ඇතුළේ ලියාපදිංචි කරන සමුපකාර සමිති ඒ වගේම 2013 අංක 1 දරන දිවිනැගුම පනත යටතේ පිහිටවන ලද දිවිනැගුම ප්‍රජාමූල්‍ය බැංකු සහ දිවිනැගුම ප්‍රජාමූල්‍ය බැංකු සමිති සහ 2010 අංක 46 දරන ගොවි ජන සංවර්ධන පනත යටතේ ඇති කරන ලද අස්තිත්ව පනතේ විධානයන් ගෙන් නිදහස් කර ඇති ආයතන වේ. එතකොට මෙන්න මේ ආයතන සමූහය තමයි අර අපි මුලින් කිව්වේ නිදහස් කරන ලද ආයතන කියලා. ඒ ආයතනයක් වෙන්න පුළුවන්. ඒ වගේම ස්වේච්ඡා සමාජ සේවා රෙජිස්ට්‍රාර්වරයා විසින් බලන ආයතනයක් වෙන්න පුළුවන්. මහ බැංකුවෙන් බලපත්‍රයක් ලබා දී දෙන ශුද්ධ මූල්‍ය ආයතන. ඒ අය හැරෙනකොට වෙන කිසිම කෙනෙකුට මෙවැනි ව්‍යාපාර නිරත වෙන්න තහනම්. කියන එක තමයි ඔගෙන් අදහස් වෙන්නේ. ඒක මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. අපි කතා කරන් ආවේ ශුද්ධ මූල්‍ය ව්‍යාපාරයේ නියාමන සහ අධීක්ෂණ ස්ථාපිත කරන ව්‍යුහය පැහැදිලි කරන මෙන්න මේ රූප සටහන. ඊළඟට තියෙනවා ඒක බලමු අපි. මේ තියෙන්නේ රූප සටහන. රූප සටහන මේක පැහැදිලිව ශුද්ධ මූල්‍ය ආයතන වල නියාමනය සහ අධීක්ෂණ ව්‍යුහය ස්ට්‍රක්චර් එක. අපි බලමු මේක බොහොම නිර්වුල්ව මේක නිවැරදිව අපි අවබෝධ කරගන්න අවශ්‍යයි. ඒ නිසා බොහොම සංයමයෙන් මේ පාඩමට සම්බන්ධ වෙන්න මේක ඉතාම වැදගත්. හැම පාඩමක්ම වැදගත්. මේක ඉතාම වැදගත්. මම මෙච්චර කතා කරපු ටික පැහැදිලිද? මෙච්චර කතා කරපුවා ක්ලියර්ද? ක්ලියර්ද? ශුද්ධ මූල්‍ය ගැන මම මේ කතා කරන්නේ ඉතාම සරලව, ඉතාම නිර්වුල්ව ඔයගලන්ට කතා කරන්න යන්නේ. මේක පැහැදිලි වෙන්න අවශ්‍යයි. ඔයගලන්ට අපි මූණට මූණ සාකච්ඡාවක් නොකරන නිසා මට අයි කන්ටැක්ට්ස් නැහැ. මට ඔයගලගේ මේ facial expressions මට පේන්නේ නැහැ. නමුත් මට රෙස්පොන්ස් කරන්න ඔයගලන්ට මම මෙච්චර වෙලා කතා කරපු කාරණා පැහැදිලි වුණාද කියන එක. අපි මේ ස්ට්‍රක්චර් එක view එක කතා කරන්න යන්නේ. ක්ලියර් නේද? මෙච්චර වෙලා කතා කරපු කාරණා ක්ලියර් නේද? පැහැදිලිනේ? ක්ලියර් රයිට්. ඔව් ප්‍රෝදී රයිට්. හසිතා රයිට්. Okay. Okay. Minoshika right. Okay. හරි අපි බලමු ශුද්ධ මූල්‍ය ආයතනවල නියාමනය සහ අධීක්ෂණ ව්‍යුහය. දැන් මෙතන මේ වම් අත පැත්තේ කොටු තුනක් තියෙනවා. දකුණු අත පැත්තේ කොටු දෙකක් තියෙනවා. මේවා ඊතලෙන් ඇඳලා සම්බන්ධ කරලා තිනවා මේක සම්බන්ධය. බලමු මුල්ම කොටුව වම් අත පැත්තේ උඩම තියෙන ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය. දැන් මේ පනතේ හැටියට ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලයට තමයි බලය ලැබිලා තියෙන්නේ. බලය ලබා දීලා තියෙන්නේ. මේ සම්බන්ධ සම්පූර්ණ තීන්දුව తీරන ගැනීම මේ අවශ්‍ය කරන නියාමන අධීක්ෂණ රාමුව සකස් කරන්න අනිකුත් ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන රෙජිස්ට්‍රාර්වරය හරහා ක්‍රියාත්මක ආයතනවලට මඟ පෙන්වීම මාර්ගෝපදේශ ලබා දෙන්න. ඒ වගේම ලියාපදිංචි කරන ලද මයික්‍රෝ ෆයිනෑන්ස් කම්පැනි වලට අවශ්‍ය කරන නියාමන අධීක්ෂණ කටයුතු කරන්න සීලම බලතල තියෙන මහා බැංකුවේ මුදල් මණ්ඩලය. ඒතකොට ඒක තමයි උඩින්ම තියෙන්නේ. ඒ අනුව ඒ පහළට එතනින් පහළට ඊතලයක් තියෙනවා. ශුද්ධ මූල්‍ය සමාගම් මත බලපත්‍ර නිකුත් කිරීම. අන්න ඒ ක්ලස්ටර් එකට බලපත්‍ර නිකුත් කරන්න පුළුවන් මුදල් මණ්ඩලයට. ඒ වගේම ඊට පහළට ඊතලයේ තියෙනවා බලපත්‍රලාභී ශුද්ධ මූල්‍ය සමාගම් මත රීති සහ විධාන නිකුත් කිරීම සහ බලපත්‍රලාභී ශුද්ධ මූල්‍ය සමාගම් අධීක්ෂණය. එක්කනේ බලපත්‍ර නිකුත් කරනවා. ඒ වගේම රීති විධාන නිකුත් කරලා රීති සහ විධාන නිකුත් කරලා ඒ වගේම අධීක්ෂණය කියන සම්පූර්ණ බලය පැවරෙන්නේ මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ වම් අත පැත්තේ පහළට තියෙන කොටස තියෙන්නේ ඒක මම හිතන්නේ ක්ලියර්. ඊළඟට මුදල් මණ්ඩලයෙන් දකුණු පැත්තට ඊතලයක් තියෙනවා අනිත් කොටුවට. ඒක කියන ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන නියාමනය සඳහා රෙජිස්ට්‍රාරයට ප්‍රතිපත්ති ප්‍රමිති සහ මාර්ගෝපදේශ සම්පාදනය කිරීම. ඊටාම සරලයි, ඊටාම ක්ලියර් මේක. එතකොට අනික් ක්ලස්ටර් එකට අවශ්‍ය කරන මාර්ගෝපදේශ ප්‍රතිපත්ති හා ප්‍රමිති සකස් කරලා දෙනවා. ඒ ඊට පස්සේ ඒ අය විසින් ඒ රෙජිස්ට්‍රාරය විසින් ඊළ පල්ලෙහා කොට දෙන එක ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන NGO MFI. ඒවා ලියාපදිංචි කරනවා. නිකුත් කරනු ලබන රීති මාර්ගයෙන් ඒවා නියාමනය හා අධීක්ෂණය කරනවා. දෙක ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙත ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ දත්ත සපයනවා. ඒ සම්පූර්ණ දත්ත තොරතුරු වාර්තා ඒ රෙජිස්ට්‍රාර්වරයා හරහා මහා බැංකුවේ මුදල් මණ්ඩලයට වාර්තා කරනවා. එතකොට දැන් පේනවනේ බ්‍රෝඩ් පික්චර් එක මෙතන තියෙනවා. සම්පූර්ණ පනතෙන් නීතිමය බලය ලැබිලා තියෙන මුදල් මණ්ඩලයට මුදල් මණ්ඩලය මගින් මේ බලපත් ලබා දෙන සමාගම් ඍජුවම බලනවා. ඒ වගේම අනිකුත් NGO MFI වගේම රෙජිස්ට්‍රාර්වරයා හරහා බලනවා. ඒ වුණට අවශ්‍ය කරන මාර්ගෝපදේශ රීති හා ප්‍රතිපත්ති සකස් කරලා දෙන්නේ මුදල් මණ්ඩලය විසින්. දැන් මම හිතන්නේ පැහැදිලි ඇති මේක සටහන විශේෂයෙන් මතක තියාගන්න පැහැදිලි කිරීමක් කරනොත් මේ සටහන ඇදලා ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්න පුළුවන් සමහරවිට. ඒ නිසා මතක තියාගන්න. ඊළඟ බලමු බලපත් ලබා ගන්න අවශ්‍යතා. දැන් මේ වගේ බලපත්‍රයක් ලබා ගන්න. අර මහා බැංකුවෙන් ලබා දෙන බලපත්‍රයක් ලබා ගන්න නම් මොනවාද අවශ්‍ය වෙන මූලික අවශ්‍යතා කියලා. බේසික් රික්වයර්මන්ට්.
බලපත්ලාභී ශුද්ධ මූල්‍ය සමාගම් වලට කියන ක්ලස්ටර් ගැන කලින් තියෙන්නේ. ඔය තියෙන මුලින්. ඒක කියන ඇපේන් සීමිත සමාගමක්. පෞද්ගලික සමාගමක්. අක්වරල සමාගමක් හෝ විදේශ සමාගමක් නොවන. ඔන්න ඔය වර්ගයේ සමාගමක් වෙන්න බෑ. නොවන 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගමක් වීම පනත ප්‍රකාරව බලපත්‍රයක් ලබා ගැනීම ආයුධම් කිරීමට මූලික සුසුකමක් වේ. ඒ කියන්නේ පනත අනුව ආයුධම් කරන්න තියෙන මූලික සුසුකමක් තමයි සමාගමක් පොදු සමාගමක් වෙන්න ඕන 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළා ලියාපදිංචි සාතික ඒක පුද්ගලික සමාගමක් වෙන්න බෑ. ඇපෙන්සීම සමාගමක් වෙන්න බෑ. අක්වරල ඔෆ්ෂෝර් කම්පැනියක් වෙන්න බෑ. විදේශ සමාගමක් වෙන්න බෑ. නොවන දේශීය වශයෙන් ස්ථාපිත කරපු පොදු සමාගමක් වෙන්න ඕන ඉස්සෙල්ලාම බලපත්‍රයක් ආයුධම් කිරීම සඳහා. ඒතකොට ඒක තමයි මූලිකම අවශ්‍යතාවය. ඊළඟට ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධානයක් සහ නම් 80 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත යටතේ ලියාපදිංචි වෙලා තියෙන රාජ්‍ය නොවන සංවිධාන ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන ලෙස ලියාපදිංචි කිරීමේ සහතිකය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබනවා. එතකොට ඔන්න ඕක තමයි ක්ලස්ටර්ස් දෙකට වෙන වෙනම තියෙන්නේ සුදුසුකම්. ඊළඟට බලමු අපි පනත හරහා දැනුවත් කිරීම. ඊට පස්සේ මුදල් මණ්ඩලයේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව. ඒ කියන්නේ අපි කලින් කිව්වා මේක. බලපත්‍රලත් ශුද්ධ මූල්‍ය සමාගමක්. ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධානයක් හෝ පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව. අන්නර කියමු ඔය නෝට් ඔය පිටුවෙන් පහලින් තියෙන්නේ. අර 88 අංක 30 දරන කියලා ඒ නිදහස් කරලා ආයතන. දෙවන වගන්තිය ප්‍රකාරව පන්තියේ දෙවන වගන්තිය ප්‍රකාර අදාළ වීමෙන් බැහැර කරනවා. ඒ කියන්නේ බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍ය නැති. ආයතනයක් නොවන වෙනත් යම් තැනැත්තෙකු විසින් ශුද්ධ මූල්‍ය යන වචනය හෝ එහි යම් ප්‍රභේදයක් හෝ අන්නාකාරයකින් වෙනත් භාෂාවකට සමාන වචනයක් තනිව හෝ වෙනත් යම් වචනයක් හෝ සංයුක්තව හෝ ස්වකීය නාමය සඳහා භාවිතා කිරීම නොකළ යුතුයි කියලා තියෙනවා. ඒකට ෆුට්නෝට් එකක් තියෙනවා 3 කියලා. ඔය තියෙන පනතේ 34 වන වගන්තිය තමයි ඒක තියෙන්නේ. ඔය 3 කියලා දාලා තියෙන. ඒක යට තියෙනවා 3 කියන්නේ පනතේ 34 වන වගන්තිය ගැන කියලා තියෙනවා. එහෙම කරන්න බෑ කියලා. ඊළඟට තවදුරටත් සෑම බලපත්ලාභී ශුද්ධ මූල්‍ය සමාගමක් විසින්ම ඒ කියන්නේ බලපත්ලාභී සමාගම සිය ප්‍රධාන ව්‍යාපාර ස්ථානයේ සිය බලපත්‍රය ප්‍රදර්ශනය කරනු ලැබිය යුතු අතර ඒගොල්ලන්ගේ ලයිසන් එක ප්‍රදර්ශනය අතර එහි පිටපතක් එක් ශාඛාවෙහි ශාඛාව ගැන පන්තේ 7 වන වගන්තිය තමයි ඒක තියෙන්නේ. 4 තිල්ලන් ප්‍රදර්ශනය කරනු ලැබිය යුතුය. ඒක 7 වන වගන්තිය කියනවා ප්‍රදර්ශනය කරන්න ඕන කියලා. එසේම සෑම ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධානයක් විසින්ම සෑම ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන NGOMFI එහි ලියාපදිංචි කිරීමේ සහතිකය සිය ප්‍රධාන ව්‍යාපාර ස්ථානයේ ප්‍රදර්ශනය කරනු ලැබිය යුතු අතර එම සහතිකයේ පිටපතක් එක් ශාඛාවේ ප්‍රදර්ශනය කරනු ලැබිය යුතුය. ඒ කියන්නේ පහේ තියෙනවා ඒ වගන්තිය මොකක්ද කියලා. එතකොට ඔන්න ඔය ආකාරයේ තමයි වැඩ සිද්ධ වෙන්න ඕන. දැන් මම හිතන්නේ මේ ටික පැහැදිලි ඇති. මේක ක්ලියර්ද? ක්ලියර්ද මේ தත්ත්වය? මේ වෙනකන් කතා කරපුවා ක්ලියර්ද? ක්ලියර්ද? මම හිතන්නේ ක්ලියර්. කිසි ගැටලුවක් නැහැ. සරලව කියන්නේ මේ නෝට් එකේ. very clear right. හරි. ඊළඟට බලමු අපි රීති විධාන ප්‍රතිපත්ති ප්‍රමිති සහ මාර්ග උපදේශ නිකුත් කරනවා. දැන් ඔය නොඑක් වර්ගයේ උපදේශ නිකුත් කරනවා. රීති rules විධාන directions ප්‍රතිපත්ති policies ප්‍රමිති standards සහ මාර්ග උපදේශ guidelines නිකුත් කිරීම. මෙන්න මේවා නිකුත් කිරීම සම්බන්ධ කොහොමද නීතියේ ප්‍රතිපාදන ශාස්ත්‍රය තියෙන කියලා බලමු. බලපත්ලාභී ශුද්ධ මූල්‍ය සහ හැම වෙලෙම මතක තියාගන්න ඕන ඕගොල්ලෝ මේ ක්ලස්ටර්ස් දෙක වෙන වෙනම කතා කරනවා. බලපත්ලාභී ශුද්ධ මූල්‍ය සමාගම ඒ වගේ ඊළඟට තියෙන ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන. හැමදේම මේ දෙක ගැනම මොකද දෙක ආකාර දෙකකින් බලන නිසා දෙක ගැනම වෙන වෙනම කියලා තියෙනවා. ඒ බලපත්ලාභී ශුද්ධ මූල්‍ය සමාගමක් නම් මුදල් මණ්ඩලය විසින් බලපත්ලාභී ශුද්ධ මූල්‍ය සමාගම් වෙත රීති දෙකක් සහ විධාන 8ක් නිකුත් කරලා තියෙනවා. මම ඒවා වෙන වෙනම ඔයගලන්ට ලැබෙන්න සලස්වනවා. රීති දෙක සහ අද වෙන මේවනවා එක රීති දෙකක් සහ විධාන 8ක් නිකුත් කරලා තියෙනවා. ඒවා ඕගොල්ලෝ දැනගෙන සිටීම අවශ්‍යයි. ඒවා පරිශීලනය කරන්න ඕන. මොකද ඕගොල්ලෝ දැන් ඕගොල්ලෝ බැංකුවක වැඩ කරත් මුදල් සමාගමක වැඩ කරත් අනාගතයේ ශුද්ධ මූල්‍ය සමාගම වැඩ කරන්න ගියත් මේවා අවශ්‍ය වෙනවා. මේවා මොනවද කියලා ඔයගොල්ලෝ දැනගන්න අවශ්‍යයි. ඒ නිසා බලපත්ලාභී ශුද්ධ මූල්‍ය සමාගම් වලට නම් මුදල් මණ්ඩලය විසින් බලපත්ලාභී රීති දෙකක් සහ විධාන 8ක් නිකුත් කරලා තියෙනවා. ඒවා අතරින් බලපත්‍ර ලබාගෙන දාවන නිර්ණායක පිළිබඳ 2016 අංක 1 දරන ශුද්ධ මූල්‍ය පන්තියේ රීති අනුව සෑම අයදුම්කාර සමාගමක්ම රුපියල් මිලියන 100ක හෝ මුදල් මණ්ඩලය විසින් කලින් කලට නිර්ණය කරනු ලබන
ඊට වැඩි අගයක අවම මූලික ප්‍රාග්ධනයක් මිනිමම් කෝ කැපිටල් අවම මූලික ප්‍රාග්ධනයක් 6 කියන එකේ ෆුට්නෝට් එකේ මොකක්ද අවම මූලික ප්‍රාග්ධනය කියන එක කියලා ඇති. ඔය තින්නේ 6 අවම මූලික ප්‍රාග්ධනය සඳහා වන ශුද්ධ මූල්‍ය පන්තිය 2016 අංක 1 දරන රීතිය අනුව කියලා ඔන්න පල්ලෙහා විස්තර කරලා තියෙනවා මොනවද ඒක කියන්නේ කියලා ඔයගොල්ලෝ ඒක කියව ගන්න රයිට් අපි එතෙන්ට ආවම කියමු ඒක කියව ගන්න එතකොට මිලියන 100ක හෝ මුදල් මණ්ඩලය විසින් පවත්වා ගැනීම හා පසුගිය වසර 3ට අදාළ විගණිත මූල්‍ය ප්‍රකාශන සහ ශුද්ධ මූල්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම කළ යුතුය. අන්න ඒගොල්ලන්ට තියෙන රික්වයර්මන්ට් එකක් ඒක. මිනිමම් අවම මූලික ප්‍රාග්ධන මිලියන් 100ක් තියෙන්න ඕන. පසුගිය වසර 3 දාලා විගණිත මූල්‍ය ප්‍රකාශන audited financial statement සහ ශුද්ධ මූල්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් ඒගොල්ලන්ගේ micro finance activities පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම කරන්න ඕන. නව ශුද්ධ මූල්‍ය ආයතන බලපත්‍රය සඳහා ඉල්ලුම් කිරීමට ප්‍රථම අවම වශයෙන් වසර 3ක ශුද්ධ මූල්‍යාශ්‍රිත ක්‍රියාකාරකම් වල නිරත වෙන්න ඕනේ. ඒක තමයි කියන්නේ. audited financial statement ඉල්ලන්නේ පහුගිය වසර 3ක එවැනි ක්‍රියාකාරකම් වල නිරත වෙලා ඉන්න ඕන. එතකොට බලපත්ලාභී ශුද්ධ මූල්‍ය සමාගම් වලට නම් ඔන්න ඔය කියන අවස්ථාවන් සම්පූර්ණ කරන්න සමාගමක් හැටියට ස්ථාපිත වෙන්න ඕන. මිලියන 100ක ප්‍රාග්ධනයක් තියෙන්න ඕන. පහුගිය වසර 3 audited financial statement ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම මේගොල්ලන්ගේ වසර 3 ශුද්ධ මූල්‍ය ක්‍රියාකාරකම් ඉදිරිපත් කරන්න. තැන්පතු පිළිබඳ ඔය ඒක තමයි එකක්. 16 අංක 1 දරන ශුද්ධ මූල්‍ය පන්ති රීතිය අනුව. ඒ පළවෙනි රීතිය අනුව ඔන්න මේ දේවල් ඉදිරිපත් කරනවා. ඊළඟට තැන්පතු පිළිබඳ 2016 අංක 3 දරන ශුද්ධ මූල්‍ය පන්තියේ විධාන අනුව. දැන් තැන්පත් පිළිබඳ වෙනම විධානයක් තියෙනවා. මම වෙනම ඒවා එවන ඕගලන්ට කියවන්න. ඒවා අපිට වෙනම සාකච්ඡා කරන්න ලක් නැහැ. සරලව තියෙනවා. ඒ ටික මම ලැබෙන සලසලා ඔයගොල්ලෝ කියව ගන්නවා. නැත්නම් මහ බැංකුවේ ඔය 2016 වාර්තා නිසා ඊට පස්සේ 17 18 ආදී වාර්තාවල මේට දාලා විධානයන් තියෙනවා. අවශ්‍ය කෙනෙකුට ඕන නම් ඒ වාර්තා බලලා රිෆර් කරලා ගන්න බල. නමුත් මම ඔයගලට එවන්නම්. 2016 අංක 3 දරන ශුද්ධ මූල්‍ය පන්තියේ විධාන අනුව ඒ ඩිරෙක්ෂන් එක ශුද්ධ මූල්‍ය සමාගම් මගින් එක් තැන්පත් කරුවෙකු විසින් තනිව හෝ හවුල්ල පවත්වාගෙන යන තැන්පතු වල මුළු එකතුව රුපියල් ලක්ෂ 3ක් ඉක්ම වූ තැන්පතු බාර ගැනීම සහ අලුත් කිරීම නොකළ යුතුය. අනේ එක පුද්ගලයෙක් එක්ව වෙන්න පුළුවන් හවුල්ල වෙන්න පුළුවන් පවත්වාගෙන යන තැන්පතු වල මුළු එකතුව රුපියල් ලක්ෂ 3ක් ඉක්ම වූ තැන්පතු බාර ගැනීම සහ අලුත් කිරීම නොකළ. ඒක ඒ ඩිරෙක්ෂන් එකක් විධානයක්. ඒ විධානයේ තියෙන්නේ ඔය කියලා තියෙනවා 2016 ඉතින් 2016 අංක 3 දරන ශුද්ධ මූල්‍ය පන්තියේ විධානය අනුව ඒ පනතේ විධානය අනුව එහෙම මේ ඩිරෙක්ෂන් එකක් දාලා තියෙනවා. තැන්පතු මුල එකතු එහෙම තියාගෙන යන්න. ඊළඟ ණය පහසුකම් සඳහා වෙන නියාමන රාමුව පිළිබඳව ක්‍රෙඩිට් ෆැසිලිටිස් 2016 අංක 7 දරන ශුද්ධ මූල්‍ය පන්තියේ විධාන අනුව බලපත්ලාභී ශුද්ධ මූල්‍ය සමාගමේ ප්‍රාග්ධන මට්ටම සහ ගන්වනුකරුගේ ආකාරය අනුව ලබා දිය හැකි උපරිම ණය ප්‍රමාණය නියම කරලා තියෙනවා. ඒක නියම කරලා තිනවා. අපි ඒව වෙනම එවුවම ඔයගලන්ට කියවන්න පුළුවන්. මම ඒව වෙනම කතා කරනවා. ඔය මේ පැත්ත බලපත්ලාභී ශුද්ධ මූල්‍ය සමාගම් සඳහා. ඊට පස්සේ ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන සඳහා. මොනවාද? රීති විධාන හා ප්‍රතිපත්ති ප්‍රමිති මාර්ග උපදේශ නිකුත් කිරීම කොහොමද? මුදල් මණ්ඩලය විසින් රෙජිස්ට්‍රාර්වරයා වෙත ප්‍රතිපත්ති ප්‍රමිති සහ මාර්ග උපදේශ නිකුත් කරලා තියෙනවා. නිකුත් කර ඇත. ඒ අනුව ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පවත්වාගත යුතු අවම ශුද්ධ ධනය එහි ව්‍යාප්තිය මත තීරණය වේ. දිස්ත්‍රික් මට්ටමේ ඒ කියන්නේ එහෙම විවිධ මට්ටමේ තියෙනවා ඒ NGOMFI. දිස්ත්‍රික් මට්ටමේ ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධානයක් විසින් රුපියල් මිලියන 2ක ඒ දිස්ත්‍රික් ලෙවල් එකේ NGOMFI යන මිලියන 2ක අවම ශුද්ධ ධනයක්ද. ජාතික මට්ටමේ ඒ කියන්නේ විස්තර පල්ලෙහා ෆුට්නෝට් එකේ තියෙනවා. ජාතික මට්ටමේ ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධානයක් විසින් රුපියල් මිලියන 5ක අවම ශුද්ධ ධනයක්ද පවත්වාගත යුතුය. රෙජිස්ට්‍රාර්වරයා විසින් නියම කරන පරිදි යම්කිසි අවම කාල සීමාවක් සඳහා ශුද්ධ මූල්‍ය ආශ්‍රිත කටයුතු නිරත වූ බවට සෑම අයදුම්කාර රාජ්‍ය නොවන සංවිධානයක්ම අතීත වාර්තා ඉදිරිපත් කරන්න ඕන. පනතට අනුව ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධානයකට බාරගත හැක්කේ සීමිත ඉතුරුම් තැන්පතු පමණි. ණය 9 කියන ෆුට්නෝට් එකේ ඒක තියෙනවා. සීමිත ඉතුරුම් තැන්පතු කියන්නේ මොනවද කියන ඔගේ පල්ලෙහා තියෙනවා. 7 8 9 කියලා තියෙනවා. ඒක බැලුවම පේනවා. එක් දිස්ත්‍රික්කයක පමණක් ක්‍රියාත්මක වෙන එකක් තමයි. එක් දිස්ත්‍රික්කයකට වඩා වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මක කරන ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන තමයි ජාතික මට්ටම. ප්‍රතිපත්ති ප්‍රමිති සහ මාර්ගෝපදේශයන්හි අර්ථ දැක්වෙන පරිදි සීමිත ඉතුරුම් තැන්පතු යනුවෙන් අදහස් වන්නේ
ලියාපදිංචි ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන මගින් දෙන ලද ණය මුදලකට එරෙහිව ඒගොල්ලෝ දෙන ණය මුදලකට එරෙහිව සුරකුම් තැන්පතුවක් ලෙස හෝ මුදල් ඇපයක් ලෙස ණය ගනුදෙනුකරුවෙකුගෙන් ලද ඉතුරුම් තැන්පතු. අන්න සීමිත ඉතුරුමක් කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් කොහේ හරි ඔයගලන් ඇහුවොත් ශුද්ධ මූල්‍ය පන්ති කියන සීමිත ඉතුරුමක් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් මෙන්න ඔය ටික දැනගෙන ඉන්න ඕන ඔයගොල්ලෝ. ඒක වැදගත් වෙනවා ඔයගලන්ට. පමණි කියලා තියෙනවා. හරිනේ? එතකොට ආයි අපි අනික් පැත්තට ගියොත් මේ ඔව් ඒ ටික තමයි තියෙන්නේ. එතනින් ඒ කොටස අවසానයි. ඔය ආකාරයට තමයි නියාමන රාමුව සිදු වෙන්නේ. මම හිතන්නේ ඒක පැහැදිලි ඇති ඔයගලන්ට. මේ අනික් කාරණා තියෙන්නේ ලාභදායීත්වය හා ප්‍රාග්ධනය. ප්‍රාථමික අලුවේ කරුවන් ගැන අපි කතා කරලා තියෙනවා ඔයගලන්ට මතක ඇති ඔයගලන්ට. ප්‍රයිමරි ඩීලර්ස් ගැන මම අද රාජ්‍ය සුරකුම්පත් පාඩමේ කතා කරා. මෙන්න මේ 2016 වාර්තාවේ ඔය 8 වෙනි පරිච්ඡේදයේ ඔය ප්‍රාථමික අලුවේ කරුවන් ගැනත් මම ඒකත් ලැබෙන්න එවන්න කියලා කිව්වා ඔයගලන්ට. ඒකේ දැනගන්න පුළුවන් 8 දෙනෙකුගෙන් සමන්විත ප්‍රාථමික අලුවේ කරුවන්න්සේ සමස්ත වත්කමකින් පල්ලෙහාට ඕක තියෙන ඔයගොල්ලෝ කියවන්න. හොඳේ. ඔයගොල්ලෝ කියන මම මේ පාඩම වෙනම සාකච්ඡා කරන්න යන්නේ. ඒක කියව ගන්න සමහර දේවල් ඔයගලන්ට ප්‍රයෝජනවත් දේවල් ලෝකේ තියෙනවා. පල්ලෙහාට තියෙනවා ලාභද ඒගොල්ලන්ගේ ලාභදායීත්වය ප්‍රාග්ධනය ප්‍රාථමික කරුවන්ගේ අංශයේ අවදානම කොහොමද කියන එක. ඒගොල්ලෝ ක්‍රියාකාරකම් පිළිබඳ මේ ටේබල් එකක් තියෙනවා ද්‍රවශීලතා අවදානම. ඒ වගේම ශුද්ධවත්කම් වටනගම වුණු ඒකක භාර අංශයේ අරමුදල් වර්ගීකරණයේ යුනිට් ට්‍රස්ට් වල. ඒ වගේ අපි කතා කර පාඩම් සමහර වෙළඳපොළ සහභාගීත්වය ඒ ආදී කාරණා පල්ලෙහාට තියෙනවා. ඒ නිසා තමයි මම ওই පාඩමත් ඇතුල් වෙන්නේ නැරි ඒකක භාර ගැනත් තියෙනවා. ඒව ඔයගොල්ලෝ පොඩ්ඩක් ඕකෙන් කියව ගන්න 16 වාර්තා. ඔය වගේම තමයි 17 18 වාර්තාවලත් දැන් 19 වාර්තාවත් පිටලා තියෙනවා. ඒවයි තියෙනවා. ඔයාලට කැමති නම් ඒවා රිෆර් කරලා තව වැඩි තොරතුරු බලන්න. පරීක්ෂණ අංශයේ ඒ ආදි වශයෙන් පහළට තියෙනවා. ඒක ඔයගලන්ට කියව ගන්න පුළුවන්. රයිට්? මම මේ පිටු ටිකත් ඇතුල් කරන්න කියලා කිව්ව එකේ රක්ෂණ අංශ ක්‍රියාකාරීත්වයත් මේකේ තියෙනවා ප්‍රාග්ධනය ඒව ඔයගොල්ලෝ බලා ගන්න. මම ඒ පාඩම් සාකච්ඡා කරන්නේ නැහැ. අමතර කීම්ස් නා තමයි ඒක තියෙන්නේ ඔයගලන්ට. රයිට්? ඒ ටික තියෙන ඔක්කොම විස්්‍රාම අරමුදල් ගැනත් වගේ සේවක අත්සාධක අරමුදල් මම මේ පාඩම් කළානේ දැන්. අරමුදල ඒ ආදි කාරණාත් ඒ වසරට අදාළ කාරණා තොරතුරු ඔගේ තියෙනවා. ඒ ඔයගලන්ට පල්ලෙහාට කියව ගන්න පුළුවන්. සේවා නියුක්තයන්ගේ බාර අරමුදල් ඒ ආදි කාරණා මම මේ කාරණා ගොඩක් කතා කරලා තියෙනවා. මූල්‍ය වෙළඳපොළ කාර්ය සාධන ඒව ගැනත් තියෙනවා පල්ලෙහාට. ඒව ගැන ඔයගලන්ට කියව ගන්න පුළුවන්. ඔය වාර්තාවෙම තියෙනවා. මේවා වැදගත් කාරණා. මේ කොහොමද වාර්තාවක් ඔයගොල්ලෝ පරිශීලනය කරන්නේ මහ බැංකුව වාර්තාවේ ඕගොල්ලන්ගේ මේ විෂයන්ට අදාළ පරිච්ඡේදයේ 8 වෙනි පරිච්ඡේදයේ ඒකේ තියෙන මේ කාරණා ගැන පොඩි හුරුවක් ගන්න තමයි මම මේවා ඇතුල් කරන්න කියලා කිව්වේ. මේකත් ඔයගොල්ලෝ කියව ගන්න ඕගොල්ලෝ. මේවා පාඩම් කරන්න යන්න එපා කවුරුත් කටපාඩම් ගන්න එපා. මේවා බලා ගන්න. රයිට්? මේවා ටික කියව ගන්න. රයිට්? මම කියපු කාරණා පැහැදිලි ඇති. දැන් මේ අපේ පාඩම විශේෂ වැදගත් වෙන්නේ ශුද්ධ මූල්‍ය පනත. මේ කාරණා කතා කරපුවා මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති. අනික් කාරණාත් පල්ලෙහා තියෙනවත් ඔයගොල්ලෝ කියව ගන්න. ඒක ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. එතකොට දැන් කතා කරපු කාරණා ටික ශුද්ධ මූල්‍ය පනත ගැනත් ඒකේ වැදගත්කම ගැනත් ඒකේ කාර්යභාරය ගැනත් ඒකේ කරන කටයුතු ගැනත් කොහොමද බලපත් ලබා දෙන්නේ කියන එකත් ක්ලස්ටර්ස් දෙකක් තියෙන එක ගැනත් කොහොමද ඒවා ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් තියෙනවා. ඒකේ රීති හා විධාන ටික වෙනම මම ඔයගලන්ට ඉදිරි සතියක ලැබෙන්න සලස්වනවා. මම හිතන්නේ මේ ටික පැහැදිලි ඇති ඔයගලන්ට. දැන් මේ කතා කරපු සාකච්ඡාව අනුව මේ කාරණා ටික ක්ලියර්ද? ඒ ටික ක්ලියර්ද? ඔයෙන් ප්‍රශ්න එනවා ඔයගලන්ට. ප්‍රශ්න කතා කරද්දී ඔයගලන්ට තේරෙනවා. මට රෙස්පොන්ස් ගන්න ක්ලියර් නේද? ක්ලියර් නේද? ක්ලියර්ද ඔය රෙස්පොන්ස් ගන්න කට්ටිය? පාඩමත් එක්ක ඉන්නවද ඔයගොල්ලෝ? right ප්‍රබෝධිනී right දසිනි right okay හරි clear අපිට දැන් තව පාඩමකට යන්න පුළුවන් right තව පාඩමකට යන්න පුළුවන් අපි බලමු මොනවද තව තියෙන පාඩම් කියලා අද කතා කරන්න අපිට අපි මේක දැන් කතා කරා ඊළඟට මේ පාඩම් දෙක අපි කතා කරලා තියෙන්නේ අනවසර පොලිසියෙන් කර තාක්ෂණයේ පාදක කරන අනාථ බැංකුකරණය ඒක කතා කළා මේක අපිට කතා කරන්න ඕන හැබැයි ඔයගලන්ට මම තව
මට කවුරු හරි කියන්න මේ තව පාඩමක් මම එව්වා ඔයගොල්ලන්ට මේගොල්ලෝ දාලා නැහැ ස්ක්‍රීන් එකට ඒක බලන්න ඕනේ මෙන්න මේ පාඩම ලැබුණාද කියලා කියන්න මට මොකක්ද දන්නවද මම තව එවන්න කියලා ඔයගොල්ලන්ට බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගම් සඳහා මූල්‍ය ගණන කරන ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුවක් හඳුනා දීම customer protection framework ඒ පාඩමත් එවලා තියෙනවද ඔයගොල්ලන්ට මේගොල්ලෝ මේකට දාලා නැහැ මම එවන්න කියලා බාර දුන්නා ඒක ඇවිල්ලා තියෙනවද ඔයගොල්ලන්ට ඒක තමයි ඒකත් විශේෂ සටහන 11 2017 වාර්ෂික වාර්තාවෙන් චැප්ටර් 8 වල උපුටාගත්ත සටහනක් එක බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගම් මූල්‍ය ගණන කරන ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුවක් හඳුන්වා දීම. මෙහෙම පාඩමක් ඇවිල්ලා තියෙනවද ඔයගොල්ලන්ට? මට රෙස්පොන්ස් කරන්න. ඇවිල්ලා තියෙනවද? කියන්න කවුරු හරි? මෙන්න පාඩමක් ඇවිල්ලා තියෙනවද? Yes or no? බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගම් සඳහා මූල්‍ය ගණන කරන ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුවක් හඳුන්වනවා. මේකෙන් තනිකර ප්‍රශ්නයක් එකපාරක් ඇවිල්ලා තිබ්බා. මේක වැදගත් පාඩම් මම මේක කතා කරන්න ඕනේ ඇවිල්ලා නැත්තම් මම එවන්න කියන්නේ. ඒක අහන්නේ. මම මේක දීලා ගියා එවන්න කියලා. ලැබිලා නැද්ද ඔයගලන්ට? කවුරුත් රෙස්පොන්ස් කරනවට? හොයාගන්න බැරිද? ඔයාලා නැහෙනවද මම කතා කරන්නේ? තව පාඩම ඉවර නැහැ අපි තව ලෙසන්ස් කීපයක් තියෙනවා කතා කරන්න. මේ පාඩම ලැබිලා නැද්ද? ඔයගොල්ලන්ට කවුරුත් හොයාගන්න බැරිද පාඩම? නෑ මම මේක දැන් කරන්නේ නෙමෙයි මං අහන්නේ වෙලද කියලා බලන්න මට අනිත් දවසේ කරන්න පුළුවන් මේක අද පටන් ගන්න පුළුවන් අනික් පාඩම. right. no okay right okay එහෙනම් අපි මේක පටන් ගමු. මේ පාඩම පටන් ගමු. මෙන්න මේක ඇවිල්ලා තියෙනවනේ. තාක්ෂණය පාදක කරගත් අනාගත බැංකුකරණය. මේකත් විශේෂ සටහන මේක ඇවිල්ලා 2017 වාර්ෂික වාර්තාවේ තියෙන විශේෂ සටහන 10 තාක්ෂණය පාදක කරගත් අනාගත බැංකුකරණය. මේකත් වැදගත් පාඩමක්. මේක ඇවිල්ලා තියෙනවද? මේක ලැබිලා තියෙනවද? තාක්ෂණ yes okay right අපි ඒක පටන් ගමු. හරි අපි මේ පාඩම පටන් ගමු අපිට වෙලා තියෙනවා තව. right තාක්ෂණය පාදක කරගත් අනාගත බැංකුකරණය. ඔයගොල්ලෝ හිතනවා ඇති මේ මොකද බැංකුකරණයක් ගැන කතා කරන්නේ මේ බැංකු නොවන මූල්‍ය ආයතන විශේෂ සම්බන්ධයෙන් non banking financial business වල මොකද්ද මේ බැංකු ගැන කතා කරන්නේ. නමුත් අපිට ගසට පොත් වගේ බැංකු නොවන මූල්‍ය විශේෂ වුණත් බැංකු ගැන කතා නොකර කතා කරන්න බෑ. ඒක හරියට මාළුවයි වතුරයි වගේ. මාළුවට ඉන්න බෑනේ වතුර නැතුව ඒ වගේ තමයි. මේ බැංකුකරණය බැංකින් තමයි අතන non banking කියන්නේ shadow banking. ඒතර බැංකුකරණයට තියෙන වෙන තව විකල්පයක්. ඉතින් අපිට බැංකුකරණය මේ මෙතන බැංකුකරණය කියලා කිව්වට තාක්ෂණය පාදක කරගත් අනාගත බැංකුකරණය මේ all financial institutions මේකට ඇතුළත් වෙනවා. හැම එකම ඇතුළත් වෙනවා. බැංකුව වෙන්න පුළුවන්, මුදල් සමාගම් වෙන්න පුළුවන්, කල්පත් සමාගම් වෙන්න පුළුවන්, අනිකුත් මූල්‍ය ආයතන වෙන්න පුළුවන්. හැමෝටම මේ තාක්ෂණය පාදක කරගත් බැංකුකරණය වැදගත් වෙනවා. ඒ නිසා මේක හැමෝටම වැදගත්. ඒ නිසා මම ගෙවින්ම පිවිම් පාඩමක් ඔයගොල්ලන්ට කරලා තිනවා. ඒ නිසා මේක අපි විශේෂයෙන් කතා කරන්න අවශ්‍යයි. අපි බලමු බැංකුකරණයේ තාක්ෂණික ඉතිහාසය. එතකොට මේ බැංකු ගාම හිතන්න එපා මේ බැංකු විතරක් නෙවෙයි මුදල් සමාගම්, කල්බත් සමාගම් ආදී අනිකුත් මූල්‍ය ආයතන වලටත් මේක අදාළයි. right? ඒකයි මම මේ පාඩම කතා කරන්නේ. මොකද මේ පැත්තෙන් ඔයගොල්ලන්ට දැන් මේ ටිකක් මේ පැත්තට බරව ප්‍රශ්න එන්න ඉඩකඩ තියෙනවා. ඇවිල්ලා තියෙනවා එහෙම. බැංකුකරණයේ තාක්ෂණික ඉතිහාසය. භෞතික ව්‍යුහමත තැනුණු. ඒ කියන්නේ භෞතිකව
සාම්ප්‍රදායික බැංකුකරණයේ සිට ඩිජිටල් බැංකුකරණය දක්වා වූ ආගමනයේදී බැංකුකරණය තාක්ෂණය සමග මුහුවීම නිබඳවම සිදු වී තිබේ. කාලයක් තිස්සේ මේ තාක්ෂණික බැංකුකරණය මුහුවීම වෙනවා. ක්‍රිස්තු පූර්ව 600 වැනි අතීතයකදී ප්‍රථම කාසිය ටංකනය කිරීමෙන් ඇරඹී මෙම ගමන් මඟ සන්ධිස්ථාන රැසක් පසු කරමින් ඉදිරියට ඇදියන ලදී. ඒ අතරේ 1659 දී ප්‍රථම චෙක් පත නිකුතුව, 1920 දී ප්‍රථම ණයපත ආරම්භීම, 1974 දී ප්‍රථම හරපත නිකුතුව සහ 1984 දී ප්‍රථම අන්තර්ජාල සාප්පුකරණ ගන්ධනු සිදු කිරීම සුවිශේෂ වේ. ඔන්න තාක්ෂණික ඉතිහාසයේ හෙමින් ක්‍රමක්‍රමයෙන් තාක්ෂණයේ පැත්තට බැංකුකරණය නැමුණු වෙච්ච ආකාරය තමයි ඔය සංක්ෂිප්ත සටහනේ තියෙන්නේ. ඊට පස්සේ ඩිජිටල් කරණේ යුගය, ඩිජිටලයිසේෂන්. තාක්ෂණික දියුණුව පාරිභෝගික අවශ්‍යතා සමග මුහු වීම නිසා තාක්ෂණික දියුණුවත් එක්ක පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් මේක බොහොම පෑහෙනවා. සමග මුහු වීම නිසා සාම්ප්‍රදායික බැංකුකරණයේ නොතිබූ පහසුකම් විවර කරමින් බැංකු ඩිජිටල් කරණය සඳහා යොමු විය. මේනෝ ජංගම පසුම්බි, මොබයිල් වොලට්ස්, විද්‍යුත් පසුම්බි, e-වොලට්ස්, පෙර ගෙවුම් කාඩ්පත්, ස්පර්ශයකින් තොරව ක්‍රියාත්මක කරන කන්ටැක්ට්ලස් කාඩ්පත්, අත් පලඳනා මගින් සිදු කරන ලබන ගෙවීම් සහ අනිකුත් ඩිජිටල් විකල්පයන් සඳහා වැඩි ආකර්ෂණයක් ලැබීම සමග බැංකු වෙත පැමිණෙන ලබන ගනුදෙනුකරුවන් සංඛ්‍යාව අඩු වේ. දැන් සාමාන්‍යයෙන් ඉස්සර නම් විඩ්‍රෝල් එකක් කරන්නත්, ඒ වගේ තැන්පතුවක් කරන්නත්, වෙන ගිණුමකට මුදල් තැන්පත් කරන්නත්, ගොඩක් පේමන්ට්ස් කරන්න හැම එකටම බැංකුවට යන්න ඕන. දැන් ඔයගොල්ලෝ දන්නවා එහෙම යන්න අවශ්‍ය නැහැ. දැන් මේක මම කියන කාරණා ප්‍රායෝගිකව දැන් ඔයගොල්ලෝ අත්විඳිනවා. දැන් ඔයගොල්ලන් විඩ්‍රෝල් එකක් කරන්න ATM එකකින් පුළුවන්. මේ ඉන්ටර්නෙට් බැංකින් නම් ඒත් පුළුවන් ඔයාලට ගිණුමකින් ගිණුමට මුදල් මාරු කරන්න. ගිණුම් ශේෂය බලා ගන්න. ඒ වගේම වෙන ගිණුමකට ගෙවීම් කරන්න. ඒ ආදී දේවල් පහසුකම් තියෙනවා. තාක්ෂණයෙන් සිදුවන නිරන්තර දියුණුව සහ පාරිභෝගිකයන් තාක්ෂණය කෙරෙහි තබන විශ්වාසය වැඩි වීම නිසා බැංකු සේවා සැපයීමේ වෙනස් ක්‍රමවේද වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම වනු ඇත. ඒතර බැංකු මේවා තරංකාරීව යොදා ගන්න උත්සාහ කරනවා මූල්‍ය ආයතන. ඒ නිසා මේවා ගැන අද අවධානය වැඩි වෙලා තියෙනවා. මම මේ කතා කරන ඒවා පැහැදිලි නේද ඔයගලන්ට? මේ පාඩම තියෙනවද ඔයගොල්ලෝ ගාව? පාඩම තියෙනවා මේ ක්ලියර් නේද මම කියනවා? ක්ලියර්. ඕකේ. රයිට් ෆයින්. හරි. අපි යම් පාඩමකට. රයිට්. එතකොට මේකෙන් ඇත්තටම බැංකු කාර්යක්ෂම හා ඵලදායී ආකාරයෙන් මේ බැංකු වල කටයුතු යොදා ගන්න පුළුවන්. එතකොට ඒකෙන් වෙන්නේ වේගවත්. එහෙම නැත්නම් කාර්යක්ෂමව. ඒ වගේම කාලය ඉතුරු කරමින් කටයුතු සිදු වෙනත් එක්ක මොකක්ද ඒකෙන් බලපෑම් වෙන්නේ කොහොමද ආර්ථිකයට? එතකොට මූල්‍ය අන්තර්ගතභාවය වැඩි වෙන්නේ මූල්‍ය මේ සාක්ෂරතාවය වැඩි වෙන්න ඕන. ඒ වගේ මූල්‍ය අතරමැදිකරණයත් ඉක්මනින් වෙනවා. එතකොට ඒ කටයුතු කරා ආර්ථිකයේ කටයුතු වේගවත්ව සිදු වෙනවා. ඒක හැම අතින්ම මූල්‍ය වෙළඳපොළ සංවර්ධනයට රටක දියුණුවට හැම විටම බලපානවා. ඒ නිසා තාක්ෂණය පාදක කරගත් අනාගතය. අපි ඊට පස්සේ මූල්‍ය තාක්ෂණික සහ විදුලි සංදේශ සමාගම් විසින් මෑත අතීතයේදී නව්‍යකරණ උපයෝගී කර ගනිමින් මූල්‍ය පරිසර පද්ධතියේ විප්ලවී වෙනසක් ඇති කරන ලදී. මෙම ආයතන ගනුදෙනුකරුවන්ගේ නිබඳ වෙනස් වන්නා වූ අවශ්‍යතා මත මේ වගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් හැම වෙලේම වෙනස් වෙනවා. නිබඳ වෙනස් වන්නා වූ අවශ්‍යතාවයන් මත සහ ඩිජිටල් මූල්‍ය සේවා සඳහා ඇති ඉල්ලුම මත. ඒ කියන්නේ ඩිජිටල් බැංකින් වලට තියෙන ඩිමාන්ඩ් එක මත එකී තාක්ෂණයන්ට ලැබි ගනුදෙනුකරුවන් හට පුද්ගලෝරෝපිත මූල්‍ය විසඳුම් ලබා දීම සිදු කරයි. ඒ කියන්නේ එක එක පුද්ගලයන්ට අදාළ වන්නා වූ ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට්ස් ඇන්ඩ් සර්විසස් මූල්‍ය විසඳුම් ලබා දෙනවා. ෆයිනෑන්ෂල් සොලියුෂන්ස්. මූල්‍ය සේවා ලබා ගැනීම සඳහා වන බාධක අඩු කිරීම. ෆයිනෑන්ෂල් සර්විස් වල තියෙන බැරියර්ස් අඩු කිරීම. තොරතුරු මත පදනම් වූ මූල්‍ය සේවාවල විශ්වාසනීයතාවය වැඩි කිරීම. තොරතුරු මත පදනම් සහ නැගී එන නව ව්‍යාපාර ආකෘති ඉදිරියට ගෙන යාම යන කාර්ය සිදු කිරීම සඳහා මූල්‍ය තාක්ෂණික සහ විදුලි සංදේශ සමාගම් හට හැකියාව ඇත. ඒගොල්ලන්ට මේ කාරණා කරන්න ඉඩකඩ තියෙනවා. ඒ කියන්නේ වැඩිපුර මූල්‍ය සේවා ලබා ගැනීම දාන බාධක අඩු කරන්න, තොරතුරු මත පදනම් වූ මූල්‍ය සේවා විශ්වාසනීයතාවය ඇති කරන්න, නැගී එන නව ව්‍යාපාර ආකෘති ඉදිරියට ගෙන යාම. එතකොට ඒවට හැකියාව තියෙනවා මේ ආයතන වලට. මූල්‍ය තාක්ෂණික විදුලි සංදේශ සමාගම් වල. මූල්‍ය තාක්ෂණික ආයතන සහ විදුලි සංදේශ සමාගම් වල මෙම වේගවත් වෙනස් වීම බැංකුවල ව්‍යාපාර ආකෘති වඩා තරංකාරී සහ
අභියෝගාත්මක තරංකාරී වගේම ඒක අභියෝග චැලෙන්ජ් එකකුත් තියෙනවා. මෙන්ම නව තරඟකරුවන් අභිබවාලීමට නම් බැංකු කියන්නේ කම්පියුටර්ස්ලක වැඩ කරන බැංකු විසින් ඩිජිටල් ආර්ථිකයට පිවිස සේ ගන්ධනුකරුවන්ගේ ජන විකාශය වටහා ගනිමින් පිරිවැය සම්බන්ධ සකසුරම් විය යුතුයි. ඒ කියන්නේ කොස්ට් එක අඩු කරමින් එෆිෂියන්සි එක වැඩි කරමින් අලුත් තරංකාරී රටාවකට අලුත් තාක්ෂණය උපයෝග කරන බැංකුව වැඩ කරන්න අවශ්‍යයි. මූල්‍ය ආයතන වැඩ කරන්න අවශ්‍යයි. කෙසේ නමුත් ඩිජිටල් යුගයේ ඇති ඉඩ ප්‍රස්තාවන්ගෙන් බැංකු උපරිම ඵල භුක්ති විඳීමට නම් එහිදී මුහුණ පාන්නට සිදුවන අවදානම් සැලකිල්ලට ගනිමින්. ඒ කියන්නේ මේකේ රිස්ක් එකකුත් තියෙනවා, රිස්ක් ෆැක්ටර් එකකුත් තියෙනවා. මේ වගේ තාක්ෂණයත් එක්ක වේගවත් වෙනවා වගේම කාර්යක්ෂම වෙනවා වගේම ගන්ධනුකරුවන් ආකර්ෂණය කරගන්නවා වගේම ඔවුන්ට වෙන්නු මූල්‍ය නිෂ්පාදන සේවාන් පිරිනමනවා වගේම ඒ වගේම අවදානමත් සැලකිල්ලට ගන්න අවශ්‍යයි. ගනිමින් පැනුණු ශක්තිමත් නියාමන රාමුවලට අනුකූලව ඉදිරියට යාමට හැකියාව තිබේ. ඒ වගේම මේ සඳහා වූ හොඳ නියාමන රාමුවකුත් තියෙන්න අවශ්‍යයි. මේ තාක්ෂණයත් එක්ක ඩිජිටල් බැංකු කරන ඉස්සරහට යනවා. නැගී එන තාක්ෂණ ඊළඟ උපමාතෘකාව. නැගී එන තාක්ෂණයන් මොනවද? බලමු. මෑත අතීතය තුළදී බැංකු ශාස්ත්‍රයේ වඩාත් ආකර්ෂණයට ලක් වූ තාක්ෂණික ප්‍රවණතා මෙසේ. ඒ කියන්නේ මෑත අතීතයේ බැංකු ශාස්ත්‍රයේ වඩාත් ආකර්ෂණයට ලක් වූ තාක්ෂණික ප්‍රවණතා මොනවද? විවෘත බැංකුකරණය, ඕපන් බැංකින්. මොනවද බලමු. විවෘත බැංකුකරණදී තෙවන පාර්ශවයක යෙදවුම් වැඩසටහන් විසින් ගන්ධනුකරුවන්ගේ අනුමැතිය මත යෙදවුම් ක්‍රමලේඛන අතුරු මුහුණත් ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑමින් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් APIs ඉන්ටර්ෆේස් ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑමින් ඉන්ටර්ෆේස් උපයෝග කරගනිමින් දත්ත පරිශීලනයට අවසර ලැබේ. මෙමගින් ගන්ධනුකරුවන්ට තනි ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ආධාරයෙන් විවිධ බැංකු වෙත පිවිසිය හැකි අතර බැංකු කටයුතුවලදී ඉමහත් පහසුවක් සහ විකල්ප තෝරා ගැනීමට අවස්ථාව සැලසේ. ඔයගොල්ලන්ට මේක පැහැදිලි විවෘත බැංකුකරණය. එතකොට වලාකුළු පරිගණනය ක්ලවුඩ් කම්පියුටිං වලාකුළු පරිගණනය යනු පරිගණක පිරිසැකසුම් සම්පත් උත්පාදනය පාරිභෝජනය සහ හවුලේ බෙදා ගැනීමේ ක්‍රියාවලියේ සිදු වෙනස් වීමක්. මේදී සේවා සම්පාදකයන් විසින් බැංකුවල ඉල්ලුමට සරිලන පිරිසැකසුම් සහ ගබඩා පහසුකම් සහිත දත්ත මධ්‍යස්ථාන ලබා දෙන නිසා බැංකුවන්ට තමන්ගේ දත්ත මධ්‍යස්ථාන පවත්වා ගැනීමේ අවශ්‍යතාවය පැන නොනගී. ඒගොල්ලෝ මේක වෙනම සංවිධානය නිසා බැංකුවලට වෙනම පවත්වා ගැනීමේ අවශ්‍යතාවය පැන නගින්නේ නැහැ. වලාකුළු පරිගණනය මගින් පිරිවැය කාර්යක්ෂමතාවය, ඒ කියන්නේ cost efficiency, මෙහෙයුම් සුනම්‍යතාවය, ඒ කියන්නේ suitability, ඒ කියන්නේ මෙහෙයුම් operations නම්‍යශීලීව කරන්න සහ ඉහළ ආරක්ෂාව සැපේ. මේකට හොඳ ආරක්ෂාව සැපේ. එනමුත් දත්තවල රහස්‍යභාවය අකණ්ඩ පහසුකම් ලබා ගැනීම සහ ජාතික ආරක්ෂාව පිළිබඳ පැනනගෙන ගැටලුකාරී තත්ත්වයන් වෙනද මෙකී තාක්ෂණයන්ට යොමු වීමේදී සලකා බැලිය යුතු වෙන කරුණු වේ. මේ වගේ පහසුකම් තිබුණා වගේම මෙන්න මේ වගේ ගැටලුකාරී ජාතික ආරක්ෂාව වෙන්න පුළුවන්. අකණ්ඩ පහසුකම් ලබා ගැනීම සම්බන්ධ වෙන්න පුළුවන්. දත්තවල ආරක්ෂාව රහස්‍යභාවය වෙන්න. එවැනි පැති තියෙනවා. ඒවා ඒ වගේ තියෙනවා. ඊළඟට ඉලෙක්ට්‍රොනික පිවිසීම සහ සත්‍යාපනය. මොකද්ද? වෙළඳ සබතාවක් කරවීමේදී මුහුණට මුහුණ හමු වීම. බැංකු කරනදී මෙතෙක් පැවති මූලික ලක්ෂණ. ඔයගොල්ලෝ දන්නවා බැංකින් වල ඕවර් ද කවුන්ටර්ස් ට්‍රාන්සැක්ෂන් වලදී අපි ළඟට යන්න ඕනේ, බැංකුවට යන්න ඕනේ, බ්‍රාන්ච් එකට යන්න ඕනේ. ඒ කියන්නේ ෆේස් ටු ෆේස් ට්‍රාන්සැක්ෂන්. ඒක මූලික ලක්ෂණ. එනමුත් තාක්ෂණික විකල්ප සඳහා බැංකු වඩාත් නැඹුරු වීම නිසා සහ එක වතාවක් හෝ බැංකුවට පැමිණීමට ගන්ධනුකරුවන් දක්වන මැලිකම හේතුවෙන් e-පිවිසුම් ඉලෙක්ට්‍රොනික එක්සස් පිවිසුම් පහසුකම් හරහා ගන්ධනුකරුවන්ට බැංකු පහසුකම් ලබා ගැනීම ඉඩ ප්‍රස්ථා ලබා දීමේ අවශ්‍යතාවය පැන නගී ඇත. මෙහිදී ඇති ප්‍රතිලාභ මනාව පැහැදිලිමුත් ඒ සඳහා වන අභියෝග වනුයේ ඵලදායී ලෙස මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට අරමුදල් සැපීම වැළැක්වීම සහ ගන්ධනුකරුවන් පිළිබඳ නිසි උද්‍යෝගය due diligence, customer due diligence යනාදී අවස්ථා තහවුරු කිරීමේ මෙන්න මේ කාරණා අපි වෙනම කතා කරන්න ඕන ඕගොල්ලන්ට. මම තාම කතා කරලා නැහැ. customer due diligence එක, ඒ වගේම financial reporting act එක, anti money laundering act එක. මේවා ගැන වෙනම පාඩම් තියෙනවා. ඒ පාඩම් අපි ඉදිරියේ කතා කරන්න ඕන. ඒ කතා කරාම මේක හරියට වැටහෙනවා ඕගොල්ලන්ට. මේ දැන් මූණට face to face transaction වලදී know your customer
ඒ කියන්නේ KYC කොහොමද කියලා තමන්ගේ රෙකෝඩ්ස් බලලා ගනුදෙනුකරුගේ මූණ බලලා හැඳුනුම්පත බලලා ආදී වශයෙන් ඒවා හඳුනා ගැනීම කරන්න. නමුත් මේ ඩිජිටල් වලදී මේ EFUSM වලදී මේ රිස්ක් එක මේ අභියෝගේ තියෙනවා. ප්‍රතිලාභ මේකේ තිබුණා වුණාට අභියෝග තමයි පරදාය ලෙස මුදල් විශුද්ධිකරණය වැළැක්වීම. ඒ කියන්නේ ඇන්ටි මනි ලොන්ඩරින් එක අපි කරන්න ඕන. ඒක මුදල් විශුද්ධිකරණය වැළැක්වීම කරන්න ඕන. ත්‍රස්තවාදයට අනුමුදල් ලැබීම වැළැක්වීමක් ඒවා ජාත්‍යන්තර සම්මුතින් එක්ක ඇතිවෙච්ච නීති ලංකාවේ බලපත්‍රලා තියෙනවා. අපි ඒවා ඉදිරියේ කතා කරන ඕගලන්ට සහ ගනුදෙනුකරන අපේ නිසි උද්‍යෝගය කස්ටමර් ඩියු ඩිලිජන්ස් යනාදී අවශ්‍යතා තහවුරු කිරීම කරන්න අමාරුයි මේ වගේ. අන්න එහෙම රිස්ක් එකක් තියෙනවා. ඒවා ඔයගොල්ලෝ තේරුම් ගැනීම අවශ්‍යයි. ඊළඟට අප්‍රකාශිත මුදල් විද්‍යුත් මුදල්. ඒ කියන්නේ අප්‍රකාශිත විද්‍යුත් මුදල් අනු මහ බැංකුවක නියාමනයට ස්වාධීනව গুপ্ত ලේඛනකරණයට උපයෝග කර ගනිමින් ක්‍රියාත්මක වන හෝමාරු මාධ්‍යයක් ලෙස භාවිතා කරන සෑදූ ඩිජිටල් වත්කමක් වේ. ඩිජිටල් ඇසෙට්ස්. මෙහිදී ඇතිවිය හැකි මූල්‍යමය සංකූලතාවයන්, සම්පේක්ෂාත්මක පීඩනයන්, ස්පෙකියුලේටිව් ප්‍රෙෂර්, ආරක්ෂණය බිඳ වැටීම, නියාමනය, හිඟකම, මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අනුව සැපීම, බදු පැහැරීම වැනි අවදානම් නිසා නියාමනය ආයතනයන් මෙම අප්‍රකාශිත විද්‍යුත් මුදල් පිළිබඳ වඩාත් පරීක්ෂාකාරී වී ඇත. මෙම නිසා ඇතැම් නියාමන ආයතන විසින් අප්‍රකාශිත විද්‍යුත් මුදල් භාවිතා කිරීම සීමා කිරීමට පියවර ගෙන ඇත. එහෙම රිස්ට්‍රික්ෂන්ස් උත් තියෙනවා. විසිරි ලෙජර් තාක්ෂණය සහ කාණ්ඩ දාම. විසිරි ලෙජර් තාක්ෂණය යනු ජාලගතව බෙදා හරින ලද බත්කම් දත්ත ගබඩාවක් වන අතර එහි සහභාගී වන පිරිසට ලෙජරේ සමස්ත පිටපතක් ලැබෙනු ඇත. කාණ්ඩ දාම යනු මෙම විසිරි ලෙජර් තාක්ෂණයේ ප්‍රභේදයක් වන අතර මෙහිදී කාණ්ඩ බ්ලොක්ස් යටතේ දත්ත ගබඩා කිරීම සිදුවේ. ඇතැම් රටවල් විසින් මෙම තාක්ෂණය ණය තොරතුරු සම්පාදනය, ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම ඇතුළු KYC, නොයෝ කස්ටමර්, හෝමාරු කර ගැනීම, මුදල් විශුද්ධකරණ සහ අනෙකුත් නීති විරෝධී මූල්‍යක්‍රම හඳුනා ගැනීමේ කාරණා සම්බන්ධයෙන් යොදා ගැනීමට ඇති හැකියාව සොයා බලමින් පවතී. මේක තාම සොයා බලමින් පවතී. කෙසේ නමුත් නිසි ප්‍රමිතියෙන් නොමැතිකම සහ දත්තවල රහස්‍යභාවය සාතික කිරීමේ ප්‍රශ්න වැනි ගැටලු සහගත කරුණු විසිරි ලෙජර් තාක්ෂණය සහ කාණ්ඩ දාම සම්බන්ධයෙන් පැන නැගේ. එවැනි ගැටලු තියෙනවා. ඊළඟට කෘත්‍රිම බුද්ධිය, ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් සහ තුමුල දත්ත විශ්ලේෂණය. කෘත්‍රිම බුද්ධිය විසින් පරිගණක වැඩසටහනට පරිශීලකයන් සමග ක්‍රියා කරමින් මීට පෙර මිනිස් මැදිහත් වීමකින් සිදු කරන ලද කාර්යයන් අධ්‍යයනය කිරීමටත් වඩාත් වේගවත් සහ නිවැරදි තීරණ ගනිමින් කටයුතු කිරීමත් හැකියාව උදා කර ඇත. මෙමගින් ලබාගත හැකි ප්‍රධාන ප්‍රයෝජනය නම් වැඩි දියුණු කළ පාරිභෝගික පුද්ගලාරෝපණය, ඵලදායී වර්ධනය, වංචා මැඩලීම හා වඩා යහපත් භාණ්ඩ හා සේවා නිර්දේශ කිරීම වේ. කෘත්‍රිම බුද්ධියේ සාර්ථකත්වයට සමාජ ජාල භාවිතයන්ගේ හැසිරීම රටා, හඬපට වාර්තා, පින්තූර ආදී ව්‍යුහගත නොවන දත්ත විශ්ලේෂණයට මගපාදන තුමුල දත්ත විශ්ලේෂණයේ සිදු වර්ධනයට දායක වී ඇත. මේ කාරණා ඔයගලන්ට මම මේ සාකච්ඡාව කරාට පස්සේ ඔයගොල්ලෝ නැවත වතාවක් මේ සටහන කියවන්න. කියවම සහ අනාගතයේ දැන් ඉදිරි කාලේ මම කරන්න ඉන්න මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පන්ත, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පන්ත, ඒ වගේම ඒකට අදාළ කස්ටමර් ඩියු ඩිලිජන්ස් ඒ පාඩම් කතා කරාම ඔයගොල්ලෝ තවදුරටත් පැහැදිලි වෙවි. මේ මෙතෙක් කතා කරපු ටික ක්ලියර්ද ඔයගලන්ට? මම කතා කරමින් යන උත්සාහ කරන දේ ක්ලියර්ද? මේ තාක්ෂණයේ පදනම් කරගත් මෙවලම් එක්ක තියෙන පහසුව, කාර්යක්ෂමතාවය වගේම ඒ වගේ අභියෝගාත්මක පැත්තත් මේ හැම සටහනකම කතා කරනවා. හැම කොටසකම කතා කරනවා. මේක පැහැදිලිද ඔයගලන්ට? ඕකේ, සමහර not much කියලා නම් පැහැදිලි වෙයි. මම අනිත් පාඩමුත් කතා කරලා පස්සේ සමහරු ක්ලියර් කියලා කියනවා. right. අපි බලමු. right. ඊළඟට තව සැරයක් ඔයගොල්ලෝ මේක තනියමත් කියවන්න. අපි අනික් පාඩම් ටිකක් කරාම ඒකට කතා කරනකොට ඔයගොල්ලන්ට මේක පැහැදිලි වෙයි. ඊළඟ අපි ඉස්සරහට යමු. තාක්ෂණය මත ඇති
අධික විශ්වාසය නිසා බැංකු ශ්‍රේෂ්ඨයේ පැන නැගීම නැති අවදානම්. ඔන්න දැන් අපි ඒකේ රිස්ක් පැත්ත කතා කරනවා. මේ අධික ලෙස තාක්ෂණය මත පදනම් වෙන්න ගියාම ඩිපෙන්ඩ් වෙන්න ගියාම බැංකු ශ්‍රේෂ්ඨයේ පැන නැගී තියෙන අවදානම තමයි දැන් අපි කතා කරන්නේ. මෙතනත් මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට අනුගත සැපීම සහ ගනුදෙනුකරු හඳුනා ගැනීම පිළිබඳවන අවදානම. එහෙම අවදානමක් තියෙනවා. මම මේක දැන් කතා කරන්නේ නැහැ ඔයගොල්ලන්ට. මොකද මේ පාඩම් තුන අපි කරන්න ඕන. මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට අනුගත සැපීම, ඒ කියන්නේ ගනුදෙනුකරු හඳුනා ගැනීම ආදී කාරණා පිළිබඳව මේ පාඩම් වල තියෙනවා. අපි ඒවා වෙනම කතා කරාම මේ කොටස කතා කරන්න පුළුවන්. එතකන් අපි ඒක කතා කරන්නේ නැහැ. තාක්ෂණික අවදානම් කරුණාකරන සහ සයිබර් සුරක්ෂිතභාවය. ඒකත් අපි ඒ පාඩමක් තියෙන එක කතා කරාම අපිට කතා කරන්න පුළුවන්. පෞද්ගලිකත්වය හා දත්ත ආරක්ෂාව. පෞද්ගලිකත්වය හා දත්ත ආරක්ෂාව. ඒක අපි කතා කරමු. බැංකුවල නව පරිණාමිත මෙහෙයුම් පරිසරය තුළදී ඇතිවන අභියෝග හමුවේ ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලිකත්වය සහ දත්තවල ආරක්ෂාකාරී බව පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වේ. ගනුදෙනුකරුවන්ගේ දත්ත ආරක්ෂා කිරීම නොකළහොත් ඒවා නොමනා පිරිස් අතර පත්විය හැකි බව ලෝපුරා වාර්තා වූ අනවසර දත්ත පිටවීම මගින් ප්‍රත්‍යක්ෂ වී ඇත. මේක ලොකු රිස්කයක්. මේවා ගොඩක් වෙලාට මේ සිස්ටම්ස් වලට ඇතුල් වෙලා සමහර හැකර්ස්ලා සමහර තොරතුරු ලබා ගැනීම හරහා ගනුදෙනුකරුවන්ගේ දත්තවල තොරතුරු වල රහස්‍යභාවය පිළිබඳ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒකේ තාක්ෂණය දිනුව එක පැත්තකින් වෙනවත් එක්කම අනිත් පැත්තෙන් ගනුදෙනුකරුවන්ගේ තොරතුරු දත්ත ආරක්ෂා කරන්නේ කොහොමද කියන අභියෝගේ ඇවිල්ලා තියෙනවා. ඒක අපි ඔයගොල්ලෝ උදාහරණ වලින් දන්නවා. ගොඩක් වෙලාවට මේ තොරතුරු පද්ධතියෙන් ඇතුල් වෙලා තොරතුරු සොරා ගැනීම ඒ වගේ දේවල් සිදු වෙන නිසා. ඊළඟට මානුෂීය සහ සවිඥානික තීරණ ගැනීමේ හැකියාව ෂෙයා වීම. තුමුල දත්ත විශ්ලේෂණය සහ යාන්ත්‍රික ගැනුම මේවා නිසා ආශ්‍රයෙන් තීරණ ගැනීම බහුල වීම හේතු කොටගෙන යාන්ත්‍රික පද්ධති තුළට ඇතුළු කළ දත්ත පමණක් පදනම්ම කටයුතු කිරීමේ අවදානමක් ඇතිවීම නිසා වර්තමානයේදී බැංකු ශාස්ත්‍රයේ සමාජයෙන් තවදුරටත් ඈත්. ඒ කියන්නේ මේකෙන් කියන්නේ ඇත්තටම ගොඩාක් ඩිජිටල් කරනෙත් එක්ක ඇනලිසිස් කරන, ඒ කියන්නේ විශ්ලේෂණාත්මක කරන දේවල් ගොඩාක් දේවල් පද්ධති මත තොරතුරු මත පදනම්ම ඒවා හරහා කරනවා මිසක් සමහර දත්ත තොරතුරු විශ්ලේෂණාත්මකව ඒ කියන්නේ පද්ධතියකින් තොරව ලිපි ගොනුවක් වෙන්න පුළුවන්, වෙනත් data වෙන්න පුළුවන්, වෙනත් එක්රස් කරගන්නා තොරතුරු වෙන්න පුළුවන්. ඒව මත පදනම්ම විග්‍රහ කරනවා වෙනුවට තොරතුරු මත තාක්ෂණය මත පදනම් විග්‍රහ කරන්න යෑමෙන් ගොඩක් වෙලාවට බැංකු ශ්‍රේෂ්ඨය සමාජයෙන් තවදුරටත් ඇත්වීමක් ඇති වෙන බව පේන්න තියෙනවා. ඒක තියෙන තත්ත්වයක්. ඊළඟට අභියෝග. පහත විස්තර කරන පරිදි තාක්ෂණය මත මෙහෙය වෙන බැංකු කරන්නේ මුහුණ පාන ප්‍රධානම අභියෝගයන් වන්නේ නීති හා නියාමන රාමුව වෙනස් වීම සිදු කිරීම සහ බැංකුවල සහ මහ බැංකුවේ අභියෝගාත්මක භූමිකා යන ඒවා. ඇත්තටම මේ වගේ නීති තත්ත්වයන් නියාමන තත්ත්වයන් වෙනස් වෙන්න අවශ්‍යයි මේ තාක්ෂණයේ වෙනස් වීමත් එක්ක. එහෙම නුනොත් ඇති වෙන තත්ත්වයන් තමයි මේ නීති හා නියාමන රාමුවල වෙනස්කම් සිදු කිරීම. බලමු මොකක්ද කියන්නේ කියලා. තාක්ෂණයේ වේගවත් ප්‍රගමනයේ හේතුවෙන් පවතින නීති හා නියාමන රාමු නිරන්තරව යල් පැනීමට ලක්වන අතර නව නීති හා රෙගුලාසි හඳුන්වා ගැනීම සඳහා පිළිපදින දීර්ඝ ක්‍රියාපටිපාටින් මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර කිරීමට හේතුසහගත වේ. මෙරට තත්ත්වයන් සැලකීමේදී තොරතුරු පද්ධති හා විද්‍යුත් ගනුදෙනු පිළිබඳ බලපෑම් ප්‍රධානම නීති වනුයේ පරිගණක අපරාධ පන්ත සහ විද්‍යුත් ගනුදෙනු පනතයි. අන්න ඒ සම්බන්ධ නීතිමය තත්ත්වයේ පරිගණක අපරාධ පන්ත කියලා එකක් තියෙනවා, විද්‍යුත් ගනුදෙනු පන්ත තියෙනවා. මේට අමතරව තොරතුරු සුරක්ෂිතතාවය, පද්ධතීන්හි උපයෝජීභාවය, පාරිභෝගික ආරක්ෂාව වැනි ඒ විෂය සම්බන්ධයෙන් විශේෂ නියාමනයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා තියෙනවා. එනමුත් දත්ත ආරක්ෂණය, අප්‍රකාශිත විද්‍යුත් මුදල්, වලාකුළු පරිගණනය වැනි විෂය කාරණා සම්බන්ධයෙන් තවමත් ප්‍රමාණවත් නීති සහ නියාමනයන් සම්පාදිත විය යුතු තිබේ. මේවා ගැන ඔයගොල්ලෝ කියවන්න, මේවා කියවම තේරෙනවා. මේවා ගැන තවදුරටත් නීති සම්පාදනය වෙන්න අවශ්‍යයි. මහ බැංකුවේ අභියෝගාත්මක භූමිකාව මේ තත්ත්වය සම්බන්ධයෙන් සමාජය විසින් අප්‍රකාශිත විද්‍යුත් මුදල්, විසිරි ලෙජර් තාක්ෂණ වැනි නවාංග තාක්ෂණයන් වැළඳ ගැනීම නිසා ඒ හේතුවෙන් මිල ස්ථායීතාවය, ඒ කියන්නේ ප්‍රයිස් ස්ටැබිලිටි එක. ප්‍රයිස් ස්ටැබිලිටි කියන එක ඔයගොල්ලන්ට දැන් මේ පාඩම් වල උගන ගන්න හම්බෙන්නේ නැහැ. ඩිප්ලෝමා ස්ටේජ් එකේ මොනිටරි මොනිටරි ඉකොනොමික්ස් වලයි ඒ වගේම සෙන්ට්‍රල් බැංකින් වල මේ ගැන කතා කරනවා. මිල හේතුවෙන් මිල ස්ථායීතාවය, ප්‍රයිස් ස්ටැබිලිටි එක. සහ මූල්‍ය ශ්‍රේෂ්ඨයේ ස්ථායීතාවය.
price stability, financial system stability වැනි මහ බැංකුවල පරමාර්ථයන්ට තර්ජන ඇති වෙනවා. තවද තාක්ෂණික ප්‍රගමනය නිසිලස නියාමනය යටතට ගෙනීමට අපොහොසත් වුවහොත් නියාමනය නොවූ මහා පරිමාණ වෛකල්පික මූල්‍ය ශ්‍රේෂ්ඨයන් පැවතීමේ හැකියාවක් ඇති වෙනවා. ඒ කියන්නේ පුළුවන් තරම් ඉක්මනට අවශ්‍ය වෙන්නේ මේ අලුතෙන් ඇතිවන තත්ත්වයන් අලුතෙන් ඇතිවන තාක්ෂණික දියුණුවට ගැළපෙන ආකාරයට නව නීති සකස් කළා එවැනි ශ්‍රේෂ්ඨයනුත් නියාමනයට අධීක්ෂණයට ලක්වන ආකාරයට මහ බැංකුවට සිදු වෙනවා ඒ කාරණා යාවත් කාලීන කරන්න. එහෙම නුනොත් ඔය කියන අන්තිමට කියන්නේ ඒක එහෙම නුනොත් නියාමන නොවූ මහා පරිමාණ වෛකල්පික මූල්‍ය ශ්‍රේෂ්ඨයන් පැවතීමේ හැකියාවක් ඇති වෙනවා. බැංකුවල අභියෝගාත්මක භූමිකාව මහා බැංකුවේ අභියෝගාත්මක භූමිකාව මේක ඊළඟ බැංකුවල අභියෝගාත්මක භූමිකාව මොකද්ද? ඩිජිටල් යුගය තුළ ඉදිරියට යාමේදී බැංකු නිරන්තරව විකාශනය වන අභියෝග වලට මුහුණ දෙන අතර හැමදාම චැලෙන්ජස් වලට මුහුණ දෙනවා. ඒ පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගැනීම හා ඊට යෝග්‍ය ප්‍රතික්‍රියා මාර්ග ගැනීමට හැකි විය යුතුය. එහෙම රියැක්ෂන්ස් ගන්න පුළුවන් වෙනවා බැංකුවල. ව්‍යාපාර අභිමතාර්ථයන් සපුරා ගැනීමට සමාන්තරව. ඒ කියන්නේ බිස්නස් ඔබ්ජෙක්ටිව්ස් ඇචීව් කරනවා වගේම සමාන්තරව බැංකුව විසින් ඉහත තාක්ෂණික නව්‍යතාවයන් සමගින් පැනනගෙන ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම. ඒ කියන්නේ ටෙරරිස්ට් ෆයිනෑන්සින්, මුදල් විශුද්ධිකරණය, ඇන්ටි මනි ලොන්ඩරින්, ක්‍රමිකව විකාශනය වන සයිබර් ප්‍රහාර, සයිබර් ඇටැක්, නව ලුහුඬුකම් හා අනිකුත් නියාමනයන් සමග අනුකූල නොවීම යනාදී මගහරවා ගැනීමට පරීක්ෂාකාරී ආරක්ෂණ යාන්ත්‍රණයක් සිදු කළ යුතුය. මේවට මෙකනිසම්ස් අරගන්න වෙනවා. තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී බැංකුව අධ්‍යක්ෂ මණ්ඩලය හා ඉහළ කළමනාකාරීත්වයේ තාක්ෂණික අවදානම් තේරුම්ගෙන කටයුතු කරන්න ඕන. ඒ කියන්නේ තීරණ ගැනීමේදී. ඒ කියන්නේ ඒ ක්‍රියාවලියේදී බැංකුව අධ්‍යක්ෂ මණ්ඩලය টপ ලෙවල් එකේම තීරණ ගන්න අය හා ඉහළ කළමනාකාරීත්වය টপ මැනේජ්මන්ට් එක තාක්ෂණික අවදානම් තේරුම්ගෙන ඒවා කටයුතු කරන්න අවශ්‍ය නැහැ. බැංකුව පැත්තෙන් එහෙම අභියෝග තියෙනවා. ඉදිරි ගමන පරීක්ෂාකාරීව තාක්ෂණය ප්‍රතිග්‍රහණය කිරීම. මේ තාක්ෂණයක වැඩ කරද්දී නව්‍ය තාක්ෂණය කෙරෙහි විශ්වාසය තබන බැංකු එකී තාක්ෂණ නිසා ඇතිවන නව අවදානම් නිසි පරිදි කළමනාකරණය කිරීම අවශ්‍ය ක්‍රියාපටිපාටි සහ පාලනයන් පරදා ලෙස පිහිටුවා ගැනීම අවශ්‍ය වෙනවා. තවද බැංකුව විසින් තාක්ෂණය මත පදනම් වූ මූල්‍ය සේවා ලබා ගැනීම සඳහා තෙවන පාර්ශ්වයන් සේවක ප්‍රතිපාදකයන් මත විශ්වාස තැබීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බැවින්. ඒ කියන්නේ තර්ඩ් පාර්ටි එක්ක වැඩ කරන්න යනවා ගොඩක් මේ තාක්ෂණයක වැඩ කරද්දී බැංකුව සේවකයන්ට වඩා. බැවින් එකී තෙවන පාර්ශ්වයන් විසින් ලබා දෙන සේවාන්ගේ ප්‍රමිතිය එකී සේවාවන් බැංකුව විසින්ම ලබා දෙන්නේ නම් එකී සේවාවන් බැංකුව විසින්ම ලබා දෙන්නම් පවතින ප්‍රමිතියම පැවතීම තහවුරු කිරීම පිණිස අවශ්‍ය පාලන ක්‍රියාමාර්ග ගන්න. ඒ කියන්නේ තර්ඩ් පාර්ටි කියන්නේ අවුට්සෝස් කරන සමහර දේවල් බැංකුව විසින්. සමහර තාක්ෂණික කාරණා, සමහර IT සොලියුෂන් ටේලර් මේඩ් ඒවා නැතුව සමහර තර්ඩ් පාර්ටි වලින් හදන ඒවා පර්චේස් කරන්න. ඒතකොට ඒව ගැන මත ඩිපෙන්ඩ් වෙන්න වෙනවා මේගොල්ලන්ට වැඩ කරද්දී බැංකුවලට. ඒවයින් ඇති වෙන අවදානම ගැන බැංකුව සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා තර්ඩ් පාර්ටි එකකින් ලබා ගන්න මේ සොලියුෂන්ස් එක්ක. ඒ වගේම තාක්ෂණය පිළිබඳ ප්‍රවීණ සහ දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාවය. ඒ කියන්නේ ගොඩක් වෙලාවට හැම බැංකුවකම IT පැත්ත ගැන වෙනම IT ඒ වගේම තොරතුරු තාක්ෂණය සම්බන්ධ වෙනම ඩිපාර්ට්මන්ට් එකක් වෙනම සමහරට AGM ලා සම වෙනම DGM ලා වගේ වෙනමයි ඉන්නවා ඒගොල්ලන්ගේමයි බැංකුවේමයි. ඒ කියන්නේ බාහිරින් තොරතුරු ලබා ගන්නවා වෙනකොට ඒගොල්ලන්ගේම in-house creations. ඒ කියන්නේ ඇතුළේම කරනු ලබන නිර්මාණාත්මක දේවල් කරන්න උනන්දු වෙනවා. ඒගොල්ලන් ලොකු වියදමක් දරන්න වෙනවා. ඒතකොට තාක්ෂණයත් එක්ක වැඩ කරද්දී බාහිර පාර්ශ්වයන් සමග වැඩ කරනවා වගේම වැඩ කරනවට වඩා අභ්‍යන්තරවම ඒකට සම්බන්ධ වෙච්ච අය ලබාගෙන කටයුතු කිරීමේ වැදගත්කම මෙතනින් තමයි මේ වැදගත්කම තමයි මේ කියන්නේ. මම හිතන්නේ අනිකුත් පාඩම් අපි කතා කරපුවාම අපිට අනික් පාඩම් කතා කරපුවාම මේ ගැන ඕගොල්ලන්ට තවදුරටත් පුළුල් දැනුමක් ලබා ගන්න පුළුවන්. මෙතන ඉඳලා මේ ඉස්සරහට තියෙන ටික මේ අනුවර්තී නියාමන පිවිසුම් සහ නියාමනයේදී තාක්ෂණයේ භාවිතය. ඒ වගේම තාක්ෂණික අවධානය සඳහා ඇති ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම. ඒ ආදී කාරණා ගැනත් ඔයගොල්ලෝ කතා කරන්න අවශ්‍ය මේ කියව ගන්න අවශ්‍යයි. මෙතන මේ සටහනේ තියෙනවා. ඒ ටික කියවන්න අවශ්‍යයි. ඊට පස්සේ ඉදිරි ගමන ගැන මේ තියෙන පරීක්ෂාකාරී තාක්ෂණය පරිහරණය කිරීම. ඒ වගේම
තාක්ෂණය පිළිබඳ ප්‍රවීණතාවය සහ දුරදර්ශන නායකත්වයේ අවශ්‍යතාවය ආදී කාරණා ගැන ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. එතකොට මේ ගැන මේ ටික කියව ගන්න අපිට පුළුවන් අනික් අර ඇන්ටි මනි ලොන්ඩරින් පැත්ත ඒ ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම මේ පාඩමත් එක්ක ගියපු මේක මම දෙද්දි ඔයගොල්ලෝ මේ සටහනේ ඉස්සරහට තියෙන තවත් මේ 8 වෙනි පරිච්ඡේදයේ තව වෙනත් කාරණා වගේක් කතා කරලා තියෙනවා. ඒක තියෙනවා බැංකු හා බැංකු නොවන මූල්‍යායතන වල කාර්ය සාධනය කියලා කොටසක්. බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්බදු මූල්‍ය කරන සමය 2017 වාර්තාවේ තියෙන්නේ. මේවත් ඕගොල්ලෝ බලා ගන්න. මේ කාරණා ළඟ ගියපු කාරණා මේ ළඟදී පළ වෙච්ච කාරණා ඒ වගේ මේ ටේබල් එකේ බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්බදු මූල්‍ය කරන සමය වල ශාඛා ව්‍යාප්තිය ගැනත් තියෙනවා. පළාත්වල වශයෙන් ශාඛා කොච්චර තියෙනවද 16 17 ආදී වශයෙන් ඒ වගේ ශාඛා තියෙනවා. මේවා ගැන සටහනක් තියෙනවා. මේ ටිකත් ඕගොල්ලෝ කියව ගන්න අවශ්‍යයි. මං හිතන්නේ මේ කතා කරපු කාරණා ඔයගොල්ලෝ වැදගත් වෙනවා. සෑම මේ සටහනක් එක්කම ඒකේ 8 වන පරිච්ඡේදයේ ඉතුරු ටිකත් මම ඕනට ලැබෙන්න සැලැස්සුවේ ඒ වගේ අලුත් කාරණා සහ සමහර තොරතුරු ඔයගොල්ලන්ට වැදගත් වෙනවා තියෙන නිසා. ඒක ඔයගොල්ලෝ කියව ගැනීම කිරීම අවශ්‍යයි. මං ඉදිරි සතියක ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්වනවා. දැන් අද මම කියලා යනවා ලැබෙන්න කියලා ඔයගොල්ලන්ට මුදල් විශුද්ධීකරණය සහ ඒ වගේම ත්‍රස්තවාදයේ මුදල් සැපීම වැළැක්වීම සඳහා බලපත්නා නීති රීති මේවා ජාත්‍යන්තර සම්මුතින් තියෙනවා. ඒ සම්මුතින් එක්ක අපි නීති ලංකාවේ පනවලා තියෙනවා 2006 විතර. ඒ නිසා ඒ පනත් ගැනත් අපේ PowerPoints කීපයක් තියෙනවා. ඒක මම ලැබෙන්න සලස්සන්න ඕගොල්ලන්ට අපිට ඊළඟ සතියේ ඒවා කතා කරන්න පුළුවන්. එතකොට ඒ වගේම අද මම තව පාඩම් කීපයක් එකතු කරා ඕගොල්ලන්ට එවන්න කියලා එවලා තියෙනවා. ඕගොල්ලන් මෙන්න මේ පාඩම් අපි අද කතා කරන්න බැරි වෙයි අපිට මෙන්න මේ කියන ව්‍යාපාර ස්ථාන විවෘත කිරීම වැසීම් ස්ථාන වෙනස් කිරීම සම්බන්ධ සංශෝධනයක් තියෙනවා 2016 අංක 1 කල්බදු මූල්‍ය කරන පන්ති යටතේ. ඒ වගේම ඒකම ඒ වගේ තොරතුරු අවශ්‍ය කරන මේකේ තියෙනවා. අපිට දැන් කතා කරන්න වෙන්නේ ඒක වෙනම කතා කරන්න ඕන. ඒ වගේම බලපත්‍ර ගාස්තුව සම්බන්ධ තව පාඩමක් තියෙනවා. ඒ වගේම මුදල් ව්‍යාපාර පන්තියේ විධාන වගේ නිකුත් කරපුවා තියෙනවා. මෙන්න මේ අවම මූලික ප්‍රාග්ධනය සම්බන්ධව මේ ඩිරෙක්ෂන්ස් අපි කතා කරලා ඉවරලා මේ ඇමෙන්ඩ්මන්ට්ස් උත් ඔයගලන්ට කතා කරන්න තියෙනවා. මේවා ගැන ඔයගොල්ලෝ සැලකිල්ලෙන් කියව ගන්න. මේවා මේ ළඟදී නිකුත් කරපු 2017 නිකුත් කරලා තියෙන විධාන වල සංශෝධනයන් මේවා තව කීපයක් අපිට කතා කරන්න තියෙනවා. ඒවා කතා කරලා ඉවරලා අපිට මේ ඒ පාඩම් ටික අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම මේ ශුද්ධ මූල්‍ය පන්ත ගැන අපි කතා කරා. ඒ වගේම අනවසර මුදල් ව්‍යාපාර ගැන කතා කරා. ඒ වගේ කුලීසින් ගැන අපි කතා කරා. එතකොට මෙන්න මෙතන තියෙන මෙන්න මේ පාඩම පොඩ්ඩක් අපි කතා කරන්න අවශ්‍යයි. මෙන්න මේ නෝට් එක ගන්න. මේක මම හිතන්නේ ලැබිලා තියෙයි ඔයගොල්ලන්ට. ව්‍යාපාර ස්ථාන මෙතෙන් ව්‍යාපාර ස්ථාන විවෘත කිරීම බැසීම හා ස්ථාන වෙනස් කිරීම සම්බන්ධ විධානයක් තියෙනවා කල්බදු මූල්‍ය කියන. ඒ කියන්නේ ලීසින් කම්පැනි. ඒක 2016 අංක 1 දරන විධානයක්. මේක ලැබිලා තියෙනවද හැමෝටම? ලැබිලා තියෙනව නේද? මේක ලැබිලා තියෙනව නේද? මේක තියෙනවද හැමෝම ගාව? yes okay right okay අපි ඒක පොඩ්ඩක් කතා කරමු. ඔව් මෙන්න මේක අපි බලන්න ඕන. මේක තව විධානයක් මේ කල්බදු මූල්‍ය කරන පනතයට ලැබිච්ච බලතල ප්‍රකාරව 2016 අංක 1 දරන විධානයේ හැට මේක නිකුත් කරලා තියෙනවා. මේක බලා ගන්න. ඒ කියන්නේ ලීසින් සමාගම් සඳහා 2010 අංක 56 දරන කල්බදු මූල්‍ය කරන පනත 34 වන වගන්තිය ප්‍රකාරව. එම පනතේ 3 වන වගන්තියේ ඈඡේදයේ විධානයන්ට අනුව ලියාපදිංචි කල්බදු මූල්‍ය කරන ආයතන ලෙස සඳහන් කරන පොදු සමාගම් වල මේ විමත විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගම් වෙනුවෙන් සඳහන් කරන ලබන ආයතන සමාගම් වල පොදු විධාන නිකුත් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට බාලය පැවරලා තියෙනවා. විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගම් වල ව්‍යාපාර ස්ථාන විවෘත කිරීම. ඒ අලුතෙන් ලීසින් සමාගමක් බ්‍රාන්ච් එකක් විවෘත කරනවා.
ව්‍යාපාර පාත්තාන ස්ථාන වැසීම දැන්ට කරගෙන ස්ථානයක් වහනවා සහ ව්‍යාපාර ස්ථානයක් දැන්ට පාතන ස්ථානය වෙනස් කරන්න ලොකේෂන් එක වෙනස් කරන්න ට්‍රාන්ස්ෆර් කියන්නේ වෙන තැනකට ගෙනියන්න අලුතෙන් විවෘත කරන්න තියෙන ව්‍යාපාර ස්ථානයක් වසන්න ඒ වගේ ස්ථානය වෙනස් කරන්න අධ්‍යක්ෂ විසින් පාත විධාන නිකුත් කරලා තියෙනවා මොනවද මුදල් මණ්ඩලයේ පූර්ව අනුමැතිය ඇතිව තමයි ඒවා කරන්න ඕනේ මෙන්න මේ ආකාරයට කොහොමද කිසිදු විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගමක් මුදල් මණ්ඩලයේ පූර්ව අනුමැතියකින් තොරව ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයක් තුළ ශාඛාවක් විවෘත කිරීම හෝ පවත්නා ව්‍යාපාර ස්ථානයක් බැසීම හෝ යම් ව්‍යාපාර ස්ථානයක් පවත්නා ස්ථානය වෙනස් කිරීම හෝ සිදු නොකළ යුතුය. මුදල් මණ්ඩලයේ පූර්ව අනුමැතිය නැතුව මේ කිසිම දෙයක් කරන්න බෑ. කිසිදු විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගමකට පූර්ණ ශාඛාවක් හැර වෙනත් සේවා ස්ථානයක් විවෘත කිරීම සඳහා අවසර දෙනු ලැබේ. ඒ කියන්නේ ෆුල් ප්ලෙජ් බ්‍රාන්ච් එකක් මිසක් වෙනත් අදර් සර්විසස් කරන්න එම් ශාඛාවන් අරින්න දෙන්නේ නැහැ. නව ශාඛා විවෘත කිරීම. සීලුම විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගම් ශාඛා විවෘත ව්‍යාප්ත කිරීමේ වාර්ෂික සැලැස්ම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද සුදුසු විචක්ෂණ ප්‍රතිපත්ති පැවැතීම සහතික කරන්න අවශ්‍යයි. ඒගොල්ලෝ එහෙම මූලික ප්ලෑන් එකක් තියෙන්න ඕන කොහොමද ශාඛාවන් ව්‍යාප්ත කරන්න කියලා. ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරපු සැලැස්මක් තියෙන්න ඕන. ප්‍රූඩන්ට් පොලිසි එකක් තියෙන්න ඕන. ඊළඟ ඒත දෙක එක විධානයේ සඳහන් ශාඛා ව්‍යාප්ත කිරීමේ වාර්ෂික සැලැස්ම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීම දී සියලු විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගම් ප්‍රධාන වශයෙන් නව ශාඛාවල ව්‍යාපාර කටයුතු සඳහා පවතින හැකියාව. ඒ වගේ යෝජිත ශාඛාවන්හි ලාභදායීත්වය, අභ්‍යන්තර පාලන පද්ධති කාර්යක්ෂමතාවය, සේවක අතිරික්තයන් හඳුනාගත් අවස්ථාවලදී සේවකයන් නැවත යොමු කිරීම, සේවා ලාභින්නට ක්ෂණික හා පිරිවැය ඵලදායී පාරිභෝගික සේවාන් ව්‍යාප්ත කිරීම ආදී සැලකිල්ලට ගන්නවා. මේ කාරණා සැලකිල්ලට ගනිමින් තමයි නව ශාඛා විවෘත කරන්න ඕන. ඒ වගේම විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගම් විසින් නව ශාඛා විවෘත කිරීම සඳහා අදාළ අයදුම්පත ඇමුණුම් එකෙහි දී ඇති අයදුම් පත්‍රය අනුව පහළ තියෙන අයදුම් පත්‍රය අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කරන්න ඕන. ඇමුණුම් අනුව ඒ ස්ටෑන්ඩඩ් ෆෝමැට් එකේ එන්න ඕන. ඒ වගේම විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගම් විසින් ශාඛා විවෘත කිරීමට බලාපොරොත්තු වන ප්‍රදේශය තුළ මූල්‍ය සේවා සඳහා පවතින අවශ්‍යතාවය පෙන්නුම් කරමින් එක් එක් ශාඛාව සඳහා ආර්ථික ශක්්‍යතා economic feasibility ස්ටඩි එකක් කරන්න ඕන අයදුම්පත් සමග ඉදිරිපත් කරන්න ඕන. එවන් අධ්‍යයනයක අවම වශයෙන් පහත කරුණු ආවරණය කරන්න ඕන. ඒ වගේ economic feasibility ස්ටඩි එක පන්න මෙන්න මේ කියන පහත කරුණු ආවරණය කරන්න ඕන. මොනවද? මේවා හොඳට කල්පනාවෙන් කියවන්න ඕගොල්ලෝ. මොකද දැන් එන ප්‍රශ්නවල මෙවැනි කාරණා වෙන වෙනම දක්වන්න කියලා සහන වෙලාවල් තියෙනවා. යෝජිත ප්‍රදේශය තුළ මූල්‍ය සේවා සඳහා පවතින අවශ්‍යතාවය. ෆයිනෑන්ෂල් රික්වයර්මන්ට් එක ඒ ප්‍රදේශයේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු කිසියම් කල්බදු සමාගමක් සිය ශාඛාවක් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා කඳුකර ප්‍රදේශයක. උදාහරණයක් මම කියන්නේ. ඒතර යෝජිත ප්‍රදේශය තුළ මූල්‍ය සේවා සඳහා පවතින අවශ්‍යතාවය. ඒ වගේම කඳුකර ප්‍රදේශයක් අපි හිතමු උදාහරණයක් වශයෙන් වැලිබඩ ප්‍රදේශය කියලා. ඒතර වැලිබඩ ප්‍රදේශයේ කල්බදු සමාගමක මේ යම් ශාඛාවක් කරනවා නම් ඒකට තියෙන අවශ්‍යතාවය. පවතින අවශ්‍යතාවය මොනවාද? ඒ ගැන අවම වශයෙන් අන්නේ කරුණු මේ රිපෝට් එකේ තියෙන්න ඕන. එම ප්‍රදේශය තුළ මූල්‍ය සේවා සඳහා ඇති ඉල්ලුමේ අපේක්ෂිත වර්ධනය. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් ඩිමාන්ඩ් එක තියෙන ඒවයි අපේක්ෂිත වර්ධනය සහ ශාඛාවේ ව්‍යාපාර කටයුතු ලාභදායී වීමට ගත වන කාලය. ඒ කියන්නේ කොච්චර කාලෙකින් මේ ප්‍රොෆිට් කරන්න පුළුවන්ද? නැත්නම් ඒගොල්ලන්ගේ වියදම් සහ ලැබෙන අනාගතයේ ලැබෙන ඒ ආදායම් එක්ක කොහොමද ඒක කරන්න කියන එක කියන්න ඕන. ව්‍යාපාර කටයුතු වල ලාභදායී වීමට ගත වන කාලය. ඊළඟට අපේක්ෂිත ව්‍යාපාර පරිමාව. ඒ කියන්නේ ව්‍යාපාර වල ප්‍රමාණය. ව්‍යාපාර වර්ධනය. සංස්ථාපනය සහ මෙහෙයුම් පිරිවැය සහ වසර 3කට නොඅඩු ප්‍රමාණවත් කාල පරිච්ඡේදයක ප්‍රතිඵල පදනම් කරගෙන ආයුධම් කරන ශාඛාව සඳහා මූල්‍ය උපකල්පනයන්. ෆයිනෑන්ෂල් ඒගොල්ලන්ගේ උපකල්පන මූල්‍ය උපකල්පනයන්. ඒ වගේම විශේෂිත කල්බදු මූල්‍ය කරන සමාගමක් නව ශාඛා විවෘත කිරීම සඳහා අයදුම් ඉදිරිපත් කිරීමට පෙර ඒ සඳහා වන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබා තිබීම සාතික කරන්න ඕන. ඔන්න ඔය කියන කාරණා පල්ලෙහාට කියන ඒවා සම්බන්ධව ඒ තමයි අදාළ කරන තොරතුරු ඉදිරිපත් කරන්න ඕන.
විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම අදාළ රාජ්‍ය ආයතනයන්ගෙන් නිසි අනුමැතිය ලබා තිබීම. ඒ කියන්නේ අදාළ පළාත් පාලන ආයතන වෙන්න පුළුවන්. ගොඩනැගිල්ලන්න ගොඩනැගිලි අනුමැතිය වෙන්න පුළුවන්. අදාළ අනිකුත් අනුමැතීන් ලබාගෙන තියෙන්න ඕන. විශේෂ කල්බදු මූල්‍යකරණ සමාගම නව ශාඛා ස්ථාපනය කිරීමේදී හෝ ස්ථානික කිරීමෙන් පසු මුල් අයදුම්පතේ ඇතුළත් ඕනෑම බැඳීමක් නියෝජනය කිරීම හෝ ගණනය කිරීම කෙරෙහි බලපාන සැලකිය යුතු වෙනස් වීම් සම්බන්ධ විශේෂ කල්බදු මූල්‍යකරණ සමාගම විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දීම සහතික කරන්න ඕන. ওই කාරණා. ඊළඟට අධ්‍යක්ෂ විසින් මුදල් මණ්ඩලයේ තීරණ දැනුම් දුන් දින සිට මාස 3ක් ඇතුළත අයදුම් කරන ලද නව ශාඛාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම විශේෂ කල්බදු මූල්‍යකරණ සමාගම විසින් සහතික කරන්න ඕන. විශේෂ කල්බදු මූල්‍යකරණ සමාගම විසින් නව ශාඛාව විවෘත කළ පසු ව්‍යාපාරික දින 10ක් ඇතුළත නව ශාඛාව විවෘත කළ දිනය අධ්‍යක්ෂකයට දැනුම් දීම සහතික කරන්න ඕන. ඒ වගේම ව්‍යාපාර ස්ථාන බසා දැමීම. ඒ සම්බන්ධත් මෙන්න මේ කාරණා සම්පූර්ණ කරන්න ඕන. ওই පහතින් කියන කාරණා. ඒ වගේම ව්‍යාපාර කටයුතු දැනට පවත්වන ස්ථානේ වෙනස් කිරීම සම්බන්ධයෙන් නම් මෙන්න මේ කියන කාරණා බලපවත්වනවා. ඒව වෙනම ඔයගොල්ලෝ කියවන්න. අධීක්ෂණය ඇගයීම සහ ශාඛා ව්‍යාප්ත කිරීමේ වාර්ෂික සැලැස්ම අනුමත කිරීමේ ක්‍රියාවලිය. මෙන්න මේ එවැනි ක්‍රියාවලියක් තියෙනවා. ඒ සම්බන්ධ මොනවද ශාඛා ව්‍යාප්ත කිරීමේ වාර්ෂික සැලැස්ම සලකා බැලීමේදී මුදල් මණ්ඩලය විසින් විශේෂ කල්බදු මූල්‍යකරණ සමාගම් වල පහත් දැක්වෙන නිර්ණායකයන් සැලකිල්ලට ගන්න ඕන. අවදානම කරුණාකරන සහ ආයතනික යහපාලනයේ ශක්තිමත් බව. මූල්‍ය තත්වය, රාග්ධන මට්ටම හා ප්‍රමාණාත්මක භාවය. බත්කම් වල ගුණාත්මක භාවය සහ වෙනස් කිරීමේ හානි කරන ප්‍රමාණාත්මක භාවය, දරෝශීලතා මට්ටම් වල ස්වභාවය, සමාවෙන්න 2016 වර්ෂයේ මුදල් මණ්ඩලය විසින් උපයෝග කරන ලැබූ ප්‍රධාන පරිපාලන විධි විධාන කියලා වෙනම මාතෘකාවක් තියෙන තුන්වෙනි කොටසේ ඒ දේවල් ඊට අමතරව අපි මේ කතා කරමින් ඉන්න අධීක්ෂණ ඇගීම් හා ශාඛා ව්‍යාප්ත කිරීමේ වාර්ෂික සැලැස්ම අනුමත කිරීමේ ක්‍රියාවලිය. මෙන්න මේ කාරණා ටික ඉදිරිපත් කිරීම අවශ්‍යයි. නව ශාඛා විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීම අවශ්‍යයි. නව ශාඛා විවෘත කිරීම සම්බන්ධයෙන් ඔය ටික ඉදිරිපත් කිරීම අවශ්‍යයි. ඊට පහලින් තියෙනවා 2016 වර්ෂයේ මුදල් මණ්ඩලය විසින් උපයෝග කරන නව පරිපාලන විධි විධාන. ඒවා නිකන් සාමාන්‍යයෙන් දැනගෙන හිටියම ඇති සවිස්තරාත්මක ඔයගොල්ලෝ බොහොම ගැඹුරින් කියවන්න අවශ්‍ය නැහැ. මේ තියෙන ආයුධම්පත නව ශාඛාවක් විවෘත කිරීමේ ආයුධම්පත ඇමුණුම් එක. මෙන්න මේවා මේ විදිහට මේ ආයුධම්පත්‍රය ආකාරයෙන් තමයි ඉදිරිපත් කරන්න අවශ්‍ය. මේ තොරතුරු අහන්න පුළුවන් ඔයගොල්ලන්ගෙන් මොනවද මේක ඇතුළත් වෙන කාරණා ආයුධම්පත්‍රයේ තියෙන කාරණා මොනවද කියලා සමහරට කරුණු 5ක් වගේ ලකුණු 5කට ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. ඒ නිසා මේවා විශේෂයෙන් ඔයගොල්ලෝ සැලකිල්ලෙන් කියවීම අවශ්‍යයි. ඒ වගේම ව්‍යාපාර ස්ථානයක් බසා දැමීම සඳහා ආයුධම්පත්‍රය. ඒකටත් වෙනම ආයුධම්පත්‍රයක් තියෙනවා මේ ආකාරයට. ඊළඟට අනිකුත් ප්‍රධාන පරිපාලන විධාන මේකේ තියෙනවා. ඇතුළත් කරලා ඒව බලන්න. ව්‍යාපාර ස්ථානයක් පවතින ස්ථානයේ වෙනස් කිරීම සඳහා ආයුධම්පත්‍රය. ඒකත් සඳහාත් වෙනම ආයුධම්පත්‍රයක් තියෙනවා. ඒකේ අහන වෙනම කාරණා. ඔය තියෙන කාරණා ගැන ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. මම හිතන්නේ ඒ කාරණා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. මම කතා කරේ කල්බදු සමාගම් සඳහා නව ව්‍යාපාර ස්ථානයක් විවෘත කරනවා නම් ඒ වගේම බැසීමක් කරනවා නම් ස්ථානය වෙනස් කරනවා නම් කොහොමද ක්‍රියා කරන්න ඕන කියලා මේ තොරතුරු මේකේ ඇතුළත් කරලා තියෙනවා. ඒක තමයි කතා කරේ. ඒ වගේම ඊට අමතරව බලපත්‍ර ගාස්තුව කියලා එකක් සටහනක් ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලන්ට ඒවත් 2016 අංක 6 දරන ශුද්ධ මූල්‍ය පනතේ කොහොමද බලපත්‍ර ගාස්තුව ශුද්ධ මූල්‍ය පනතේ දාපු මේකක් කොහොමද බලපත්‍ර ගාස්තුව ඇතුල් වෙන්න ඕන කියන්නේ මිලියන 250ට ඊට පහළ ආයතන වලට නම් වාර්ෂික බලපත්‍ර ගාස්තුව 50000යි මිලියන 250 සිට 500 දක්වා නම් ලක්ෂයයි 500 සිට මිලියන 500 මිලියන 750 දක්වා 1,50,000යි මිලියන 750 සිට බිලියන 1 දක්වා ලක්ෂ 2යි බිලියන 1කට වැඩි නම් 2,50,000යි වශයෙන් ඒක මේව කරලා තියෙනවා. ඊළඟට තව තියෙනවා අපිට කතා කරන්න ඒකම යටතේ
මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරන ලබන විධාන 2016 අංක 1 කියලා. ඒකෙත් ව්‍යාපාර ස්ථාන විවෘත කිරීම, බැසීම හා ස්ථාන වෙනස් කිරීම. ඕගොල්ලන් සැලකිල්ලෙන් කියවුවොත් තේරුම් ගන්න පුළුවන්. කල්බදු සමාගම් සඳහා වෙනව තියෙනවා. මුදල් සමාගම් සඳහා වෙනව තියෙනවා. මේ කාරණා ගොඩක් ලාට බොහෝ විට සමාන වෙන්න පුළුවන්. සමහර ගණන් ඉලක්කම් තමයි වෙනස් වෙන්නේ වෙනස් වුණොත්. මේක අපිට දැන් අද කතා කරන වෙලාව මදි. මුදල් ව්‍යාපාර පනතේ මේ තියෙන ව්‍යාපාර ස්ථාන විවෘත කිරීම, බැසීම ස්ථාන වෙනස් කිරීම අපි ඊළඟ දවසේ කතා කරනවා. අපිට අද තියෙන කාලෙත් දැන්ට තියෙන කාලෙත් එක මම හිතන්නේ අපිට ඊළඟ දවසේ මේ කාරණා කතා කරන්න පුළුවන්. ඒ වගේම මම අද තව දීලා යනවා ඕගොල්ලන්ට අර ලැබිලා නැති නෝට් එක එවන්න කියලා. ඒ කියන්නේ ඒක තමයි බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගම් මූල්‍ය ගණනු කරන ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුවක් හඳුන්වා දීම. මෙන්න මේ නෝට් එක. මෙන්න මේ නෝට් එකත් ඕගොල්ලන්ට ලැබෙන්න සලස්වන්න කියලා මම අද බාර දෙනවා. ඒකත් අපි ඉදිරි සතියේ කතා කරනවා. සහ අද දැන්ට ඔයගලන්ට ඒවලා තියෙන කතා කරන්න බැරි වෙච්ච මාතෘකා ටිකත් අපි කතා කරන්න ඕන. ඒ වගේම තවත් සඳහන් වගේක් තියෙනවා. තව මම බාර දීලා තියෙනවා. ඒවත් අපි ඉදිරි කාලේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අද ලැබිච්ච කාලය අනුව අපිට පාඩම ඉවර කරන්න අවශ්‍යයි දැන්. ලබන සතියේ අපි ඔය මම අද බාර දීලා යන පාඩම් ටිකත් ඒ වගේම අනිකුත් දැන් ඕනට ඒවලා තියෙන අපි සාකච්ඡා නොකරපු පාඩම් ටිකත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ක්ලාස් එක ගැන අද ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. Thank you very much.